ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට හොඳට අහන්න මම කියන කතන්දරේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට බොහෝ ළමයි කරන බරපතල වරදක් තියෙනවා. මොකද්ද? පළවෙනි ගානෙන් මම සමහර වෙලාවට කියලා තියෙනවා ගණන් 12 හදන්න පුළුවන් නම් ගණන් 12ම හදන්න කියලා. ඊට පස්සේ මේකේ මගේ සිස්ටම් එකට ඔයාලා ගණන් හදනවා නම් ටයිම් වේස්ට් වෙන්නේ නැහැ. මොකද මම ගාන කියවන්නේ නැහනේ. මම කල්පනා කරන්නේ නැහනේ. මම හිතන්නේ නැහනේ. තියෙන ගාන ඔහේ හදාගෙන යනවා. එතකොට උත්තරේ ඉබේ එනවා. හරිද? එතකොට උත්තරේ ඉබේ එනවා. එතකොට ඒ විදිහට හදාගෙන ගියාම අපිට ටයිම් ඉතුරු වෙනවා. දැන් ලකුණු 70ක් 80ක් ගන්න ළමයෙකුට පැයක විතර ටයිම් එකක් ඉතුරු කර ගන්න පුළුවන් පේපර් එකේ. ඒතකොට ලකුණු 40ක 50ක 60ක ඉන්න ළමයෙකුට පැය භාගයක ඒ ආසන්න ප්‍රමාණයක ටයිම් එකක් ඉතුරු කර ගන්න පුළුවන්. මේ කියන සිස්ටම් එකට හදාගෙන ගියාම. හැබැයි මේ නිසාම ළමයි මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තෝරා ගැනීමේ බරපතල වරදක් කරනවා. මොකද්ද? මේ පළවෙනි ගානේ ඉඳලා පිළිවෙලට හදාගෙන යනවා. මේකේ උඩ තියෙනවා බලන්නකෝ ඒ කොටස කියන එකේ ප්‍රශ්න 5කට පමණක් උත්තර ලියන්න කියලා. එතකොට මේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න 6න් ප්‍රශ්න 6ටම උත්තර ලිව්වහම ඒක ඉස්සෙල්ලම 1ට ලිව්වා 2ට ලිව්වා 3ට ලිව්වා 4ට ලිව්වා 5ට ලිව්වා 6ට ලිව්වා. මේක අපරාලේ ටයිම් එක. හරිද? ගණන් 12 හදන්න කියන එකයි මේ ඕඩර් එකට ගණන් 6ම හදන එකයි අතරේ මහා වෙනසක් තියෙනවා. ඒක කතා දෙකක්. දැන් මේක කියන්නේ ප්‍රශ්න 5කට පමණක් උත්තර ලියන්න කියලා. එතකොට ප්‍රශ්න 5කට පමණක් උත්තර ලියන්න කිව්වහම ඒ කොටසේ ප්‍රශ්න 6ම ඔයාලා හදලා තිබුණොත් අනිවාර්යයෙන්ම එක ගණක් අයින් කරනවා. හරිද? B කොටසේ ප්‍රශ්න 6ම උත්තර ලියලා තිබුණොත් අනිවාර්යෙන් එක ගණක් අයින් කරනවා. ඒ ගන්නට ලකුණු දෙනවා. ලකුණු දීලා ඒ ගණන් 6න් ළමයි අඩුවෙන්ම ලකුණු ගත්ත ගාන තමයි අයින් කරන්නේ. ඒක හරි. අඩුම ලකුණු ගත්ත ගාන තමයි අයින් කරන්නේ. ඒක හරි. ඒක නීතියක්. හැබැයි අර ගණන් 6ම ඉස්සෙල්ලා හදන එක අපරාධනේ. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රයේ අතට හම්බුනහම දැන් බන්දුලුණුවර්ධන අධ්‍යාපන ඇමතුමා ඉන්න කාලේ ප්‍රශ්න පත්‍රයේ කියවීම සඳහා මිනිත්තු 10ක් වැඩි කරා. දැන් ඒක තාම තියෙනවා. ඒක කියවීම සඳහා කියලා වෙන් කරන්න ඕනේ නැහැ. හැබැයි ඒක හොඳ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රශ්න ටික තෝරගන්න. ඒ නිසා ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලා හොඳට අහගන්න මම කියන කතන්දරේ. දෙවනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ඒ කොටසේ ගණන් 6 කියවලා වේගෙන් කියවගෙන යන්න. වේගෙන් කියවගෙන යනකොට හදන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා ටක් ගාලා ඔයාලට අහු වෙනවනම් අහු වෙන්නේ නැත්නම් හදන්න බැරි එකක් අහු වෙනවා කියන්නකෝ. කියවගෙන යනකොට මේක මට බෑ. අන්තිමට මේක අමාරුයි. එහෙම හිතනවනම් ටක් ගාලා ඒ ගණන් අතහැරලා දාන්න. හරිද? පළවෙනි ගණන් 6 එක ගණනක් අතහැරලා දාන්න. කියවගෙන යනකොට ඔන්න පළවෙනි ගණන බැරි නම් කතරයක් ගන්න. දෙවෙනි ගණන අමාරුයි කියලා හිතනවනම් කතරයක් ගන්න. හරිද? එහෙම ඔයාලට කියවන වේගෙට ගාන හදන්න බෑයි කියලා හිතෙනවා නම් අන්නේ හිතන ගාන කතරයක් ගහලා දාන්න. කතරයක් ගහලා දාලා ඒක අතාරිනවා. ඊට පස්සේ B කොටසට ගිහිල්ලා ඒ වැඩේම කරන්න. B කොටසට ගිහිල්ලා ඒ B කොටස ඒ කියන්නේ 7 වෙනි ගානේ ඉඳලා මේ 7 වෙනි B කොටසක් තියෙනවනේ. ප්‍රශ්න 5කට පමණක් උත්තර සපයන්න. B කොටසෙත් ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ඉස්සර වෙලා A කොටසෙන් ගානකුයි B කොටසෙන් ගානකුයි අයින් කරන්න. අයින් කරාම ඔයාලට ඉතුරු වෙනවා ගණන් 10ක්. අන්නේ ගණන් 10 ඕන ඕඩර් එකකට හදන්න. එතකොට ඔය කාම්මකෙකුට හරි ළමයෙකුට දක්ෂ ළමයෙකුට හරි ඒ සිලෙක්ෂන් නැති ළමයෙකුට හරි දෙකොල්ලම එකයි. අති දක්ෂ ළමයි සිලෙක්ෂන් නැති ළමයි. ඒකට 1 2 3 4 5 එහෙම හදන්න පුළුවන්. හරිද? එතකොට මම කියන්නේ දෙකොල්ලම හරිය මැද ඉන්නේ උන් තමයි ලේසි ගාන අමාරු ගාන එහෙම තෝරන්නේ. එතකොට දැන් පල්ලෙහාම ඉන්න ළමයට ගණන් සිලෙක්ෂන් නැහැ. උඩම ඉන්න ළමයට ගණන් සිලෙක්ෂන් නැහැ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් 1 2 3 4 5 හදන්න. 6 හදන්න එපා. ඊට පස්සේ ආයි B කොටසට ගියාම ඒගොල්ලන්ට පුළුවන් 7 9 10 11 හදන්න. 12 හදන්න එපා. දැන් ඔන්න ගණන් 10 හදලා ඉවරයි. ඒ ගණන් 10 හදලා ඉවරුනහම ටයිම් තියෙනවා නම් හදපු ගණන් 10 ආයි චෙක් කරන්න. චෙක් කරන්න කියන්නේ මේක දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි. අහපව හදන්න ඒක. තව පොළ අරගෙන හදන්න. හදපු එකම ගානක් විසි කරන්න එපා. හදපු එකම ගානක් කපන්න එපා. දැන් එක ගාන දෙපාරක් හදලා නම්
ඒ දෙකම අමුණන්න. එතකොට බලනකොට හොඳට අහන්න මම කියනවා. එතකොට බලනකොට ගණන් දෙකම බලනවා. ගණන් දෙකම බලලා ඉවරලා වැඩිම ලකුණු තියෙන ගණන් ළමයි ගන්න විදිහට ගන්නවා. පැහැදිලිද මම කියන එක? එතකොට වෙලාව තියෙනවා නම් කරන්න ඕනේ හදපු ගණන් 10 ආපහු හදලා. ආපහු හදන එක. ගාන දිහා බලාගෙන ඉන්න එපා. ඔයාලා හදපු ගාන ඔය වැරද්ද ඔයාලට අහුවෙන්නේ බොහොම කලාතුරකින්. ඔයාලා හදපු ගානේ වැරද්ද ඔයාලට අහුවෙන්නේ බොහොම කලාතුරකින්. ඒක නිසා හදපු ගාන දිහා බලා ඉන්න එපා. මං හදපු ගාන හරිද කියලා බලා ඉන්න එපා. ඒක ආයි හදන්න කොලයක් අරගෙන. ඒකයි මේකයි දෙකම අමුණන්නේ. එකම නම් හදලා තියෙන එකක් අයින් කරලා කමන්නේ. දෙකක් නම් උත්තර දෙකක් නම් ඇවිල්ලා තියෙන දෙකම අමුණන්නේ. වැඩි වුණාට කමන්නේ දෙපාර තුන් පාරක් වුණාට කමන්නේ. අන්න එහෙම කරලා ඊට පස්සේ වෙලාව තියෙනවනේ අර අතහැරපු ගණන් දෙක හදන්න. අපි අතරින්නේ අපිට බැරි ගණන් දෙකනේ. එතකොට ඒකට වැඩි ලකුණු වෙනවා කියලා තර්කයක් නැහැ. ඒක මන් දන්නේ කොහොම වෙනවද කියලා. අපි අතරින්නේ අපිට අමාරු ගණන් දෙක. කර්මයට අර හදපු ගණනක් වැරදිලා තිබුණොත් පොඩි කේස් එකක් තියෙනවා. ඒක කර්මයට වෙන දෙයක් නේ. ඒක නිසා මම කියපේක පැහැදිලිනේ. ඒක නිසා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන ළමයි පළවෙනි රාජකාරිය තමයි ගණන් 10 තෝරන එක. ඒකට දැන් මිනිත්තු 10ක් වැඩියෙන් දීලා තියෙනවා. හරිද? ඒක නිසා ඒ ගණන් 10 තෝරන්න. තෝරගෙන ඒ 10 ඉස්සෙල්ලා හදන්න. 1 2 3 4 5 6 හදන එකේ කිසිම තේරුමක් නැහැ. මම මෙහෙම වචනයක් පාවිච්චි කරනවා. ඌ මෝඩ දක්ෂයෙක්. අපරාධි ඒ 6 වෙනි ගානට වේලාසනිය යන කාලේ. අපිට කියන්න බෑ හොඳේ. පූර්ව නිගමනවල ඉන්න එපා. පේපර් එකේ ගණන් යනෙන්න පුළුවන්. අපි කොච්චර දක්ෂයෙක් වුණත් අපිට පේපර් එකේ ගණන් යනෙන්න පුළුවන්. එතකොට ඔයාලට වෙලාව හිර වෙන්න පුළුවන්. ඒ හිර වෙච්ච වෙලාවක අර වගේ එකක් යන එක හරි අපරාධයක්. හරිද? ඒ නිසා ඊට පස්සේ මේ වැඩේ කරන්න එපා. හරිනේ? ඔන්න ඔය ටික මතක තියාගෙන අපි දැන් යන් මේ ගණන් ටික බලන්න මම වේගෙන් යනවා. වේගෙන් ගිහිල්ලා බලමු. ඒතකොට අද මේ 7 සාකච්ඡා කරාට පස්සේ මේ 7 මාක් ස්කීම් එක මම දානවා. WhatsApp message එකක් විදිහට මේ 7 මාක් ස්කීම් එක ඔයාලට දානවා. එතකොට ඔයාලා දැන් ප්‍රශ්න පත්‍ර 7ටම උත්තර ලියලානේ තියෙන්නේ. මේ 7 මාක් ස්කීම් එක ඔයාලට මේකේ ලකුණු ටික හදා ගන්න පුළුවන්. ඔන්න ඒ ටික මතක තියාගෙන පළවෙනි ගාන බලමු. ඔන්න පළවෙනි ගාන කියනවා A කොටස තියෙනවා. ජගත් වාර්ෂිකව ජගත්ගෙන් ප්‍රශ්නයක් නැහැ. ජගත් වාර්ෂිකව 110ක සුළු පොලියක්. එතකොට පොලිය ප්‍රතිශතය 110යි. 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ රුපියල් 25000ක් ණයට ගන්නවා. අන්න දැන් වචනයක් ආවා මොකද? දැන් මේ සුළු පොලිය කියන වචනයක් ආවනේ. සුළු පොලිය කියන වචනයක් එනකොට මම ඔයාලට ගන්නලා ඇති I සමානයි RPT බෙදීම 100. මේවා 100%ම වළංගුයි. හරිද? මේවා 100%ම වළංගුයි. ඒක නිසා මේකට ආදේශ කරන්න පුළුවන්. දැන් බලන්න හරියද කියලා. R පොලි ප්‍රතිශතය 10යි. P ණය මුදල 25000යි. හරිද? T බලන්න කාලේ කොච්චරද කියලා. වසර 2කමාරක්. එහෙම තියෙනව නේද? එහෙනම් මේක 2කමාරයි. ඔක 2කමාර දාන්න. එහෙම නැත්නම් 2.5 දාන්න. ඕන එකක් බෙදීම 100. දැන් ඔයාලට පේන්න ඕනේ අපිට පොලිය හදන්න පුළුවන් කියලා. ළමයි මෙන්න 10න් බෙදුවා මෙන්න 100න් බෙදුවා. එතකොට 10 ඒවා 250ක් 2500යි 2500 2කමාරෙන් ගුණ කරනවා. දැන් හරි ෂෝක් නේ. 2කමාරෙන් ගුණ කරන හැටි බලන්න. දැන් මේවා තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ පේපර් එකේ සුළු කිරීම වලදී වේගෙන් ගණන් හදන්න පුළුවන්. මේවා මේ හරියට සුළු කරන්නේ 2500 ඒවා දෙකක් 5000යි. 2500 ඒවා භාගයක් 1250යි. 5000 1250යි 7250යි. 2500 ඒවා දෙකක් 2500 නේ 25000යි. හරි මෙතන හරිය මෙතන 25000 ගුණ කරා. ඒතර 7250යි. හරිද? ඊට පස්සේ කියනවා ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල. දැන් ණය වුණා රුපියල් 25000ක් පොලිය ගෙවන්න ඕනේ 7250. හරිද? 0යි 5යි 2යි 12යි 3යි රුපියල් 32500. ඔන්න ඒ කොටස ඉවරයි. හරිද?
මම මගේ බෝඩ් එකේ ඉඩ ප්‍රමාණයත් එක්ක කොටසින් කොටසට ලකුණු දාගෙන යනවා. හොඳයි. ඒක නිසා බලන්න එක. මේකට ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. හරිද? එනකොට ඉන්න මම ලකුණු ටික හොයාගන්නකම්. මේ තියෙන්නේ. ඒතකොට මෙතෙන්ට ලකුණු දීලා තියෙන්නේ. හරිද බලන්න. දැන් 25000 ඒවා දැන් මෙතන සුළු කරාම මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නේ? 25000 මේක 6250 නේ. ආයි බලන්න මේක ගුණ කරන එක. යන්න මම 5000යි. ඔන්න බලන්න ආයි මේ ගාන බලන්න. 2500 දෙකක් 5000යි. 5000යි ඊට පස්සේ 1000 භාගයක් කියන්නේ 1250යි 6250යි. පොලිය එතකොට රුපියල් 6250යි. එතකොට 25000ට එකතු කරනවා 6250. අර 2500 දෙකක් 5000යි භාගයක් 1250යි. එතකොට 6250යි. එතකොට 5යි 2යි 1යි රුපියල් 31250යි. එතකොට ලකුණු හම්බෙලා තියෙන්නේ ළමයි බලන්න. මේක ලියනවට 1යි ලකුණු දාගන්න. 6250ට 1යි. හරිද? ඊට පස්සේ ගෙවන මුළු මුදල 31250ට ඒ කියන්නේ එකතු මේක එකතු කරනවට 1යි. මේකට 1යි. එතකොට ඒ කොටස ලකුණු 4යි. හරිද? 4ෙන් කීයද කියලා දාන්න. අරක වගේම තමයි. හරිද? ඊට පස්සේ අපි යම් B කොටසට ලකුණු දාගන්න එහෙමම. right. දෙවෙනි B කොටසට ගියාම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. B කොටසදී හරිනේ මේක මම මැකුවා. බෝඩ් එකේ අවුල නිසා ගාන ඉවර වෙනකන් ඉන්න විදිහක් නැහැ. right. B කොටසට ගියාම B කොටසේ තියෙනවා සමන් තමන් ප්‍රශ්නයක් නැහැ නේ ජගත් වගේ කොටසක වෙළඳපොළාගේ රුපියල් 100යි. කොටසක්. හරිද? කොටසක් රුපියල් 100යි. ඔන්න ගත්තා. ඊට පස්සේ යනවා ඉස්සරහට කොටසක වෙළඳපොළ මිල රුපියල් 100ක් වූ සමාගමක රුපියල් 72000ක් ආයෝජනය කරයි. එතකොට ආයෝජනය රුපියල් 72000යි. දැන් මෙතෙන්ට ගාණේ ආවහම හරිද? මෙතෙන්ට ගාණ ආවහම බලන්න. එතකොට මොනවද අපිට හොයන්න පුළුවන්? කොටසක් 100යි රුපියල් 72000ක් යනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් නේද කොටස් ගාණ? කොටස් ගණන හොයන්න පුළුවන් මේක. ඒ කියන්නේ කොහොමද කොටස් ගන්න හොයන්නේ? 72000 බෙදනවා 100ෙන්. මාර අමාරු වැඩක්. එතකොට මෙන්න 10ෙන් බෙදුවා, මෙන්න 100ෙන් බෙදුවා. එතකොට කොටස් තියෙනවා 720ක්. හරිද? පැහැදිලිද කියන එක? ඊට පස්සේ යනවා ඉස්සරහට. right? දැන් කියනවා සමාගම කොටසකට රුපියල් 4ක වාර්ෂික ලාභාංශයක් කියවයි. ලාභාංශය කොටසකට රුපියල් 4යි. මේවා සිංහල පුළුවන් නම් ලියන්න ගන්න නිකයි. කොටසකට රුපියල් 4යි. දැන් කොටස් 720ක් තියෙනවනේ. එහෙනම් මුළු ලාභාංශය හොයන්නේ කොහොමද අපි? හරිද? ලාභාංශය කියන්නේ 720 ගුණ කරනවා 4. දැන් බලන්න 4 වරක් 0යි 4 වරක් 2 8යි 4 වරක් 7 දැන් හරිනේ 4 වරක් 7 28යි. එතකොට වාර්ෂික ලාභාංශය රුපියල් 2880යි. හරිද? බලන්නකෝ. එනම් වර්ෂයකදී ඔහුට ලැබෙන ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක්. එතකොට මෙන්න ආදායම යෙදූ මුදල ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 72000ට 2880ක් නම් ප්‍රතිශතය කියන්නේ 100ට. දැන් ඔන්න බෙදනවා මම මේ 10න් බෙදුවා, ඔන්න 100න් බෙදුවා. ඊට පස්සේ මෙන්න ආයෙත් 10න් බෙදුවා. දැන් 288 72න් බෙදන්න ඕනේ. දැන් මම ඔයාලට මේ වගේ වෙලාවට කියලා ඇති. හරිද?
72 288 72 වනේ හොයන්න හදන්නේ මේ. එතකොට 288 72 හොයන්න ගියාම මෙතන තියෙන 8. එතකොට 4 කීයෙන් ගුණ කරාමද 8 එන්නේ? 2 කීයෙන් ගුණ කරාමද 8 එන්නේ 4. එහෙනම් මේක ගුණ කරලා බලන්න. එයි මේ 8නේ ගන්න ඕනේ. 8 ගන්න 2නේ ගුණ කරන්න තියෙන්නේ. කීයක්ද කියලා බලන්න. එතකොට එහෙනම් 2 4ෙන් ගුණ කරාම තමයි 8 එන්නේ. මම 4ෙන් ගුණ කරලා බලනවා. 8යි 4ක් 4 28යි නේ. එහෙම තමයි විභාගෙදි ගණන් දෙන්නේ. එතකොට 1යි 4යි එහෙනම් ප්‍රතිශතය 104යි. හරිද? යනවා ඉස්සරහට. ඊට පස්සේ කියනවා ඔන්න ඒක B කොටසත් ඉවරයි දැන්. හොඳේ. එතකොට B කොටස ලකුණු දීලා තියෙන්නේ කොහොමද? බලන්නකෝ මේ ගානේ කොටස් 3ක් තියෙනවා. හරිද? B කොටසට ලකුණු දීලා තියෙන්නේ මේ 720 හොයා ගන්නවට එක ලකුණයි. හරිද? කොටස් ලකුණු දාන්න ඊට පස්සේ 2880 හොයා ගන්නවට එක ලකුණයි. මම කළු පෑනෙන් දාන්නේ. හරිද? ඔයාලා ඒක හොයා ගන්න. ඊට පස්සේ 100 මේක ලියනවට එක ලකුණයි. 104ට එක ලකුණයි. එතකොට ආයෙත් එනවා B කොටස 4ෙන් කීයද කියලා. දැන් A B කොටස් ඒක එහෙම නැත්නම් A ගත්තාම මේ ත්‍රිකෝණය ඇතුලේ තමයි ලකුණු දාන්නේ. හරිනේ? මේක C කොටසකුත් තියෙනවා. රුපියල් 72000 කොටස් ගැනීමට නොයොදා. මේක කොටස් ගන්න නෑ මියා. එහෙනම් මේක නෑ. දැන් ආයි ගන්න හදනවා. එතකොට එහෙනම් 72000 තමයි දාන්නේ. මේකත් නෑ. එහෙනම් අපිට ලාභාංශය මේ ඕනෙත් නෑ. හරිද? මේ ටික නෑ. දැන් ඊට පස්සේ අපිට කියනවා බලන්නකෝ මෙම කොටස් ගැනීමට නොයදා එක ඒ ටික ඉවරයි. එතකොට සමාගමක ස්ථිර තැන්පතුව තැන්පත් කරනකොට ආදායම දෙගුණ කරගත හැකි බව දැනේ. දැන් මේ තියෙන්නේ ආදායම නෙමෙයි. එහෙනම් මෙයාගේ ආදායම නෙමෙයි තියෙන්නේ. ගාණ කියනවා ආදායම දෙගුණ කරගන්න පුළුවන්. එතකොට 2880 ඒවා දෙකක් හම්බ වෙනවා එහෙනම් අපිට. හරිද? එතකොට බිඳුවයි දෙවලක් 16යි එකක් ඉතුරුයි 16යි 1යි 17යි එකක් ඉතුරුයි දෙවලක් 2 4යි 1යි 5යි. එහෙනම් මෙයාගේ ආදායම දැන් රුපියල් 5760ක් වෙනවා. හරිද? ඔන්න එයාගේ ආදායමත් ගත්තා. දැන් මේ අලුත් ගාණ කියන විදිහ. එයාගේ ආදායම 5760ක් වෙනවා. ඊට පස්සේ යාර මොකද්ද මේ කියන්නේ බලන්න. දෙගුණ කරගත හැකි බව දන්නේ. හරි. එසේ වීමට එම සමාගම ස්ථිර තැන්පත් සඳහා ගෙවන වාර්ෂික පොලි අනුපාතය. ඉතින් අපිට ඕන ඩගා මේක හදන්න පුළුවන්. දෙවියන් වහන්සේ වැඩමුවා නම් 100ට x. ඒකනේ අහන්නේ. එහෙනම් මේ දැන් කීයක්ද? 7200. නෝනාවනේ මහත්මනේ පොලිය කීයක් හම්බ වෙනවද? 5760. 100ට x නම් 7200. 72000ට ගත්තාම හම්බ වෙනවා රුපියල් 5760ක්. එතනින්ම ගාණ ඉවරයි. ආයි බෑක් තින්කින් නැහැ. ඒ කියන්නේ රිවර්ස් තින්කින් නැහැ. ආපස්සට හිතන්න ඕනේ නැහැ. ඉස්සරහටම හිතන්න පුළුවන් අපිට. හරිද? ඉස්සරහටම හිතුවාම හරි. මේ 100ෙන් බෙදුණා. එතකොට ඔයාලට පේන්න ඕනේ x හොයන්න 5760 බෙදන්න ඕනේ 720ෙන්. හරිද? දැන් ආයෙත් මේ 10න් බෙදුණා. එතකොට 576 බෙදන්න ඕනි 72. දැන් ආයෙත් අර ඉස්සෙල්ලා කතාවමනේ යන්නේ. ඉස්සෙල්ලා කතාවම යන්නේ 576ට 72 ඒවා කීයක් කියනවාද කියලා. දැන් කියයි ඔයාලා ඉතින් මේක බෙදන්න ඕනේ නෑනේ. හිතලා බලමුකෝ අපි. හරිද? 72 ඒවා. 72 කීයෙන් හරි ගුණ කරන්න එපා. 6 එන්න. 72 කීයෙන් හරි ගුණ කරනකොට 6 එන්න දැන් අපිට පේනවා 3යි. දෙවරක් 3නේ 6. නේද? ඒක නිසා මම 3ෙන් ගුණ කරනවා. 3 වරක් 2 6යි. හරිද? 3 වරක් 7 21යි. 216යි. 576 ආවේ නැහැ. එහෙනම් ආයෙත් බලනවා. හොඳට බලන්න මම කියන කතන්දරේ 2 කීයෙන් ගුණ කරාමද 6 එන්නේ කියලා. එතකොට දෙවරක් 3 6යි. ඊට පස්සේ ආයෙත් 6 එන්නේ 16යි. 16යි ආයෙත් 6 එනකොට ඒක 8යි. සංජය 8 වරක් 2 16යි නේ. දැන් මගේ සිස්ටම් එක පුරුදු වෙනවා නම් ඔයාලා ටක් ගාලා ඒකට උත්තර එනවා. එතකොට 8 වරක් 2 16 එකක් ඉතුරුයි. 7 වරක් 8 56යි 1යි 57යි. ගණන් දෙන්නේ සාමාන්‍යයෙන් ඔහොමයි.
1.8යි. එහෙනම් ප්‍රතිශතය 100ට 8යි. හරි නේද? පැටලෙනවා නම් කතා කරන්න. හරිද? දැන් ඕකේ ඔය කොටසට ලකුණු කීයක් දෙන්නේ නැද්ද? දැන් ඉතිරිලා තියෙන ලකුණු ටිකනේ. ලකුණු 2යි. ලකුණු 2යි. 5760ට හොයාගන්න ඕනේ 1 ලකුණයි 100ට 8ට 1 ලකුණයි. එතකොට C කොටසේ දෙකෙන් කීයද කියලා දාන්න. එතකොට පළවෙනි ගානට 10න් කීයද කියලා දාන්න. දැන් මේ වගේ ගණන් වල මගේ යෝජනාව නම් මේ ලකුණු 10 අඩු වෙන්න බෑ කියන එක. back thinking reverse thinking ඕනම නැහැ. right? දෙවෙනි ප්‍රශ්නවත් දෙවෙනි ගානට යන්න. අපි දෙවෙනි ගානට ගියාම මොකද දෙවෙනි ගාන? අර පොත නැති වුණාම මම මේක උඩහ පල්ලෙහා තල්ලු කර කර ඉන්නුනේ. ප්‍රස්තාර ගාන. නේද? ප්‍රස්තාර ගානේ මම ප්‍රස්තාරය අඳින්නේ නැහැ. ප්‍රස්තාර වලට පෙන්නන්න. හරිද? ප්‍රස්තාර ගානේ දැන් ඔන්න වගුවේ හිස්තනක් තියෙනවා. බලන්නකෝ ඍණ 6 දෙපැත්ත බලන්න. බිංදුව 4 6 එහෙනම් එන්න ඕනේ 6. දෙපැත්ත බැලන්ස් වෙනවා ප්‍රස්තාරය අනිවාර්යෙන්. මේ පැත්තෙත් 6. එතකොට ආයි අතෙන් දෙකක් ඇවිල්ලානේ. මේක අවමාගයක් එතකොට එන්නේ නැහැ කියලා. එහෙනම් මෙතන 6. රටාව තේරුම් ගත්තාම හරි. ඔන්න පළවෙනි ලකුණ ආවා. ඊට පස්සේ ප්‍රස්තාරය අඳින්න කියනවා. ප්‍රස්තාරය ඇඳගෙන ආයි කතා කරමු. මම නිකන් දල සටහනකට යන්න. මෙයා x ඔන්න මෙයා y බලමු අපි හරියයිද කියලා. එතකොට y වල ඍණ 6 තියෙනවා ධන 6 තියෙනවා. හරිද? ඔන්න මම චූටියට ගන්නවා 1 2 3 4 5 6. හරිද? ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6. ඊට පස්සේ මේ වෙලට x වල තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3. එතකොට මේක 1 2 3. ඔන්න ප්‍රස්තාරය යනවා. හරිද? දැන් ඍණ 3 ඍණ 6 ඔන්න මෙතෙන්ට ආව එකක්. ලකුණු කරා හරිද බලන්න. ඍණ 2 බිඳුව. එතකොට ඍණ 2 බිඳුව මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඍණ 1 ධන 4 මෙතෙන්ට ආවා. ඊට පස්සේ බිඳුවේ 6 මේ තියෙන්නේ. බිඳුවේ 6. ඊට පස්සේ 1 6 මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ 2 4 මේ තියෙන්නේ. ඊට පස්සේ 3 ඍණ 6 මේ තියෙන්නේ. දැන් ප්‍රස්තාරය මෙහෙම ඇඳාම ඔයාලා මම බල සටහනක් ඇන්දේ. දැන් මෙන්න මෙහෙම නෙන්නේ. හරිද? මෙතන එකක් තියෙනවා ඍණ 2 4 මම. 3 බිඳුව ලකුණු කරලා නෑනේ. 3 බිඳුව. මෙතන 4කුත් තියෙනවා. 4 6. හරිද? 4 6 3 බිඳුව. එතකොට දැන් ඔන්න ලකුණු කරා. ලකුණු කරාම අතන ප්‍රශ්නයක් තියෙනවනේ දැන් නේද? අතන ප්‍රශ්නේ තියෙනකොට දැන් මේක ප්‍රශ්නේ ඉවරයි. ඒක ගණන් ගන්න ඕනේ නැහැ දැන් ඔයාලා. මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ 1. 1 6නේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ බිඳුව. එතකොට දැන් මේ දෙක සමාන මට්ටමක ආපු ගමන් මෙතන තියෙනවා 0.5. සම්මිතික අක්ෂය. මේ තියෙන්නේ සම්මිතික අක්ෂය. එතකොට මේකට ලකුණු කරන්න. මේක මෙතන 7ට ගන්න, මේක උඩට ගන්න, 7ත් ලකුණු කරලා තියන්න. එතකොට මේක ගන්න. හරි මේක ගත්තාම ඔන්න සම්මිතික අක්ෂය. දැන් ඒවා උගන්නන්න කියපුවා. එතකොට ප්‍රස්තාරයේ ඕකේ ලක්ෂ ටික බලන්න, සුමට වක්‍රය බලන්න. සම්මිතික අක්ෂය ලකුණු කරලා තියෙන්න ඕනේ දැන්. ප්‍රස්තාරයක් ඇඳලාම හැමදාම ඔයාලට කියනවනේ සම්මිතික අක්ෂය ලකුණු කරන්න කියලා. මේක නම් සම්මිතික අක්ෂය ඇඳ සමීකරණය ලියන්න කියලා තියෙනවා. ඒතකොට සම්මිතික අක්ෂය ඇඳ සමීකරණය ලියන්නේ x සමානයි 0.5යි. ඔන්න ඇඳලා ලිව්වා. සම්මිතික අක්ෂය ඇඳලා ලියන්න කියලා කියන්නේ. හොඳේ. නිකන් එහෙම ලියලා හරියන්නේ නැහැ. දැන් නිකම් මේකේ ආයන්නේ පළවෙනි b වල පළවෙනි කොටසනේ තියෙන්නේ. පළවෙනි කොටසේ x සමානයි 0.5යි කියලා තිබුණොත් ලකුණු අඩු කරනවා. ඇයි කියන්නේ ඇඳ ලියන්න කියලා. අපි වලට ප්‍රස්තාරය අඳිනකොට කියලා දෙකට ඒ ටික අඳින්න කියලා. ඊට පස්සේ කියනවා ශ්‍රිතය ධනවන x යගේ පාන්තරය. දැන් ඒ ටික මම ඔයාලට කියලා දෙන්න ලකුණු කරන්න කියලා. එතකොට මෙතන තියෙන්නේ 3. එතකොට
ප්‍රස්ථාරය මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තාම ඍණව වැඩි වෙනවා. එතකොට එතන තියෙනවා ඍණ 3යි x මෙතන තියෙනවා දැන් මෙතන ඍණ 3නේ. මෙතන තියෙනවා ඍණ 2. එතකොට ඔන්න ඍණව වැඩි වෙනාගේ පරාසය. එතකොට මේක තියෙනවා මේ තියෙන්නේ ධනව වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. එතකොට ඒක පටන් ගන්න ඍණ 2කින් මෙන්න x. එතකොට මේක කීයද මෙතෙන් දෙනකොට 0.5යි. ඔන්න ධනව වැඩි වෙනාගේ පරාසය. ඊට පස්සේ මේ තියෙන්නේ ධනව අඩු වෙනාගේ පරාසය. හරිද? ඒක පටන් ගන්නේ 0.5න් x කීයෙන් ඉවර වෙන්නේ 3. ඔන්න තියෙනවා. එතකොට මේක ගත්තාම මේ තියෙන්නේ ඍණව අඩු වෙනාගේ පරාසය. මම කියන්නේ මේවා ටක් ගාලා හොයාගන්න. හිතා ඉන්න ඕනේ නැහැ. ටක් ගාලා හොයාගත්තාම මෙතන තියෙනවා 3යි, මෙතන තියෙනවා x, මෙතන තියෙනවා 4. ඔන්න. දැන් බලන්න අහන්නේ මොකද්ද කියලා. අහන්නේ මොකද්ද කියලා හොයාගත්තාම ටක් ගාලා ඒකට උත්තරේ දෙන්න. මොකක්ද අහන්නේ? අහන්නේ සිතය ධනවන x යගේ ප්‍රාන්තරය. ඍණව වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. ධනව අඩු වෙනවා. ඍණව අඩු වෙනවා. ධනවනාගේ ප්‍රාන්තරය නෑ එතන. එහෙනම් මේ කියන්නේ මෙතනින් ගිහිල්ලා වැඩි වෙගෙන මෙන්න මෙතෙන් ධන වෙනවා. කීයද ඒක? ඍණ 2යි. කීයද ඉවර වෙන්නේ? 3යි. x. එහෙනම් මෙන්න ධනවනාගේ ප්‍රාන්තරය. එතකොට අග්ගාලේ කියනවා. අන්න ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරේ මූල ඍණ 1ද 4ද වන x සංගුණකයේ 1ද වන සමීකරණය ලියන්න කියලා. දැන් ඔයාලා දන්නවා මූල කියන්නේ මෙතනයි. මූල කියන්නේ මෙතනයි. ප්‍රස්ථාරේ. ඒක සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ වෙනස් කරන්නේ නැහැ. මූල කියන්නේ අනිවාර්යයෙන්ම x අක්ෂයේ ඡේදනය වෙන තැන. එතකොට අපි දන්නවා ඔය x අක්ෂයේ ඡේදනය වෙන තැන ප්‍රස්ථාරයක් ගන්න ගියාම y සමානයි x මෙහෙම එනවනේ. x අක්ෂයේ ඡේදනය වෙන තැන මෙතන ඍණ 2 නම් මෙතන තියෙන්නේ ධන 2. මෙතන ධන 3 නම් මෙතන තියෙන්නේ ඍණ 3. හරිද? දැන් ඒකද දීලා තියෙන්නේ මූල ඍණ 1යි ධන 4යි. නේද? දැන් එහෙනම් මූල දීලා තියෙන්නේ මේ ප්‍රස්ථාරේ නෙවෙයි වෙන එක. හරිද? මේ ප්‍රස්ථාරයේ මූල තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තාම මෙතන ඍණ 2 නම් මේක ධන 2. මෙතන ධන 3 නම් මේක ඍණ 3. එතකොට මේ ප්‍රස්ථාරයේ මූල වලින් සමීකරණය මේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය ඇඳපු එක. දැන් අහන්නේ ඒක නෙමෙයි. මොකද්ද? මූල ඍණ 1 සහ 4 වල. ඒ කියන්නේ එතකොට අපිට ප්‍රස්ථාරය අඳින්නේ y සමානයි ඔන්න x. එතකොට මූල දීලා තියෙනවා ඍණ 1යි. එහෙනම් මේක ධන 1යි. හරිද? මූල දීලා තියෙනවා කීයද? බලන්නකෝ. ධන 4යි. එහෙනම් මේක ඍණ 4යි. මූල x අක්ෂයේ ඡේදනය වෙනවා. දැන් කියන්නේ සමීකරණ x වල සංගුණක එකවන සමීකරණය ලියන්න කියලා. එතකොට නෝනාවනි මාත්‍රි මේක වරන් අයි කරන්නේ. x වරක් x වර්ගය. x වරක් ඍණ 4 ඍණ 4යි x. ධන 1 වරක් x ධන 1යි x. ධන 1 වරක් ඍණ 1 ධන 1 වරක් ඍණ 4 ඍණ 4යි. එතකොට සමීකරණය තියෙනවා y සමානයි x වර්ගය ඍණ 4යි ධන 1යි ඍණ 3යි ඍණ 4යි. ඔන්න සමීකරණ. පැහැදිලිද? මේක උගන්වපුවා. ආයි මං කියනවා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ මූල කියලා කියන්නේ මේ x අක්ෂයේ ඡේදනය වෙන තැන් දෙක. ඒක සාමාන්‍ය පෙළින් එහාට උසස් පෙළට ගියාම මූල වෙනස් වෙනවා. ඉස්සරත් වෙනස් වෙනවා. නමුත් 2008න් පස්සේ 2008 ඉඳලම ප්‍රස්ථාරවල මූල කියන්නේ මේක. ඒක නිසා එතනින් ගන්න පුළුවන්. රයිට් ඔන්න දෙවෙනි එක. ඊට පස්සේ අපි බලමු ඒකට ලකුණු දීලා තියෙන හැටි. ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. මට ඕන ලකුණු දෙන්න පුළුවන් මගේ හිතුමනාපෙට. මම එහෙම කරන්නේ. හරිද? එතකොට අර හිස් තැනට 6 ගත්තට 1 ලකුණයි. හරිද? ලක්ෂ්‍ය වලට 1යි. ඊට පස්සේ අක්ෂ වලට වක්‍රය ඇඳීමට 1යි. හරිද? වක්‍රයට 1යි. අක්ෂ වලට 1යි. එතන ප්‍රස්ථාරයේ ලකුණු 3යි. මේකට 1යි.
ඊට පස්සේ කියනවා සම්මිතිකක්ෂය ඇඳීමට එකයි. මේ සම්මිතිකක්ෂය ඇඳීමට එකයි. සමීකරණ ලිව්වට එකයි. ඒකට ලකුණු දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඍණ දෙකයි මේ මෙතන අර මෙන්න මේක ලිව්වනේ අපි. ඒකට දීලා තියෙනවා ලකුණු ඒ කොටසනේ ලකුණු දෙකක්. ඒකට දීලා තියෙනවා ලකුණු දෙකක්. ඊට පස්සේ සමීකරණය මේක සුළු කරලත් නැහැ. මෙන්න මේ සමීකරණේ විතරක් ඒක ලියනවට ඕන සුළු කර මේකට දීලා තියෙනවා ලකුණු එකක්. 3යි 4යි 4යි 6යි 8යි 9යි. මෙතන දෙකක් දීලා තියෙනවා. මූල ඍණ 2 හා 3. හරිද? මේකේ මෙතෙන්ට මේ මූල අරගෙන මේකට ගත්තද එකක් දීලා තියෙනවා. එතන දෙකක්. එතන දෙකක් දීලා. ඔන්න ලකුණු දෙක. ප්‍රස්තාරේ අර කතාවමයි. ඕවා වෙනස් වෙන්නේ නැහැ. මං කියන්නේ මේවා ලියන්න කියලා. මේ හැම එකම ලියන්න. ඒකයි හිත හිතා කල්පනා කර කර හොයා දඟලන්න ඕනේ නෑ. හරිනේ? තුන්වෙනි ගාන්ටය. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මේවායි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. මං කියන එක ඇහෙනව නේද? උත්තරයක් කොහොමද? නිදිද කට්ටිය. ළමයි අයනවද? අනිතේ නිදි කිය. ළඟ හිටියන ඉතින් නිදාගත්තාම වෙන දේ දන්නවනේ නේ. පන්තියේ වෙලාවෙ නිදාගත්තා නම් අද කණ්ඩායමත් අඩුයි සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. තුන්වෙනි කාණ්ඩය ළමයි දෙදෙනෙකු පළතුරු මිලට ගත් ආකාරය පිළිබඳ තොරතුරු පහත වගුවල දැක්කේ. ඔය තියෙන්නේ තමාෂි අමායයි ඇපලුයි දෙදෙනුයි අරගෙන. පළතුරු මිලට ගත් ආකාරයේ ඒ න්‍යාසයකින්ද? එහෙනම් ඒ න්‍යාසය. හරිද? එතකොට ඒ න්‍යාසය ගත්තාම පළතුරු මිලදී අරගෙන දෙනවා 4යි 3යි 5යි 2යි. ඔන්න ඒ න්‍යාසය. ඉතින් ටික ලියන්න විතරයි තියෙන්නේ මේ වගේ ගණන් ඉතින් පේපර් එක දෙනකොට අපරාධ නේද? පළතුරු මේ මිල තීරණ න්‍යාසයකින්ද? ඒක B නේ. එහෙනම් ඔන්න B දීලා තියෙනවා තීරණ න්‍යාසයක්. තීරණ න්‍යාසයක් කියන්නේ එක තීරුවයි 20යි 30යි. හරිද? හරි. ඊට පස්සේ කියනවා AB පළතුරු මිල B න්‍යාසයෙන් දක්වා AB න්‍යාසය සොයන්න. එතකොට AB න්‍යාසය හොයන්න කියන්නේ ගුණ කරන්න එපා. ගුණ කරන්න ගියාම ඔයාලා දන්නවනේ මේ දැන් ගුණ කරන්න ගියාම ඔයාලා දන්නවා මේකයි පැහැදිලිනේ. එතකොට එනවා මොකද්ද කියන්න මට? මේක ගුණ කරන්න ගියාම 4 වරක් 20 එකතු කරනවා 3 වරක් 30. හරිද? ඊට පස්සේ අනිත් එක 5 වරක් 20 එකතු කරනවා 2 වරක් 30. එතකොට AB න්‍යාසය. ඔවා මම උගන්වපුවා. ඉතින් මම අර මැද පේළියේ ලිව්වේ නෑ හොඳේ. නැත්නම් ඒක දැන් දෙවෙනි පේළියේ ලියන්න පුළුවන් නේ 4 3 20 30. ඒ කියන්නේ දැන් මේක ලියන්න පුළුවන් මම ඒක ලිව්වේ නෑ 4 3 20 30. ඊට පස්සේ මෙතන 4 3 දෙවෙනි තීරුවක් නෑ. පළවෙනි එක තීරුවයි තියෙන්නේ. දෙවෙනි තීරුව නෑ. එහෙනම් මේක නෑ. ඊට පස්සේ 5 2 30 20 30 5 2 දෙවෙනි තීරුවක් නැහැ. එහෙනම් මේක නැහැ. ඒක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මම මේක නොලියා ගියා. හරි ඒක නෙමෙයි 4 වරක් 20 3 වරක් 30 5 වරක් 20 2 වරක් 30. එතකොට මෙතන ගත්තාම 4 වරක් 20 කීයද? 80යි 3 වරක් 30 90යි. එතකොට 80යි 90යි එකතු කරාම 170යි. ඊට පස්සේ 5 වරක් 20 100යි. 2 වරක් 30 60යි. 160යි. එහෙනම් මෙන්න AB න්‍යාසය. AB න්‍යාසය. ඒගොල්ලෝ චූටි වැඩ. AB න්‍යාසයේ අවයව මගින් නිරූපණය කරන්නේ කුමක්ද විස්තර කරන්න.
AB න්‍යාසයේ අවයව දෙකක් තියෙනවනේ. ඒක විස්තර කරන්න. මොකද්ද 170 කියන්නේ? 170 කියන්නේ තමාෂිට. ඉස්සලා තියෙන තමාෂිනේ. හරිද? තමාෂිට ගිය වියදම. 170 කියන්නේ තමාෂිට ගිය වියදම. මේ බලන්නකො තමාෂි ඇපල් 4ක් ගත්තා රුපියල් 20 ගන්න. තමාෂි දොඩම් 3ක් ගත්තා රුපියල් 30 ගන්න. ඒතකොට ඒක ගුණ කරපු එකනේ මේ කරේ. ඒතකොට මේ තියෙන තමාෂිගේ වියදම. මේ තියෙන කවුද? කියවන්න පුළුවන් නම් කියන්න බෑ. අමායාගේ වියදම. ඒතකොට ඒක ලියලා තියෙන්න ඕනේ. තමාෂිගේ වියදම 170යි අමාලිගේ වියදම 160යි. වචන වලින් ලියලා තියන්න. හරිද? BA න්‍යාසය හොයන්න පුළුවන්. AB න්‍යාසය හොයන්න පුළුවන් මේක හෙව්වා. BA න්‍යාසය හොයන්න පුළුවන්ද කියලා අහනවා. BA න්‍යාසය කියන්නේ දැන් ඔයාලා ගත්තොත් 20 30 ඊට පස්සේ 4 3 5 2 හරිද? කවුද මොන හරි අහන්න හදන්නේ? හරිද? BA න්‍යාසය සොයන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්ද? බෑ. BA න්‍යාසය හොයන්න බෑ. ඇයි? ಗುಣ කරන්න නම් පළවෙනි එකේ තීර ගාන දෙවෙනි එකේ පේලි ගානට සමාන වෙන්න ඕනේ. ඒක ඉගෙනුවා. ಗುಣ න්‍යාස දෙකක් ಗುಣ කරන්න බලන්න ගිහිල්ලා ඔන්ලයින් පටන් ගත්තේ ඉස්සෙල්ලාම න්‍යාසවලින්. පාඩම පටන් ගත්තේම ඔන්ලයින් න්‍යාසවලින්. ඒකෙදි එක වගන්තියක් ලියන්නම දීලා ඇති පළවෙනි එකේ තීර ගාන දෙවෙනි එකේ පේලි ගානට සමාන වෙන්න ඕනේ කියලා. එතකොට BA න්‍යාසයේ පළවෙනි එකේ තීර 1යි දෙවෙනි එකේ පේලි 2යි සමාන නැහැ. ඒ නිසා බෑ. ඒක ලියන්න ඕනේ. A න්‍යාසයේ තීර ගානයි B න්‍යාසයේ පේලි ගානයි සමාන නොවන නිසා ගුණ කළ නොහැකියි. එහෙමම උත්තරේ තියෙන්න ඕනේ. හරිද? ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. ලකුණු දාගන්න. හරිද? මේක දිනලා යනෝනේ මම උඩපල්ලේ යන්නට මොකද කරන්නේ අර ගෙදරට ගිහින්දා. මේ මෙතෙන්ට එනකන් ඔක්කොම ගුණ කරලා ඔක්කොම උත්තරේ ගන්නකොට ලකුණු 4ක් දීලා තියෙනවා. හරිද? ලකුණු ඒ ගුණ කිරීමේ පියවර ටික ලකුණු 4ක් දීලා තියෙනවා. උත්තරේ විතරක් තිබුණොත් ඒ ලකුණු 4 දෙන්න කියලා තියෙනවා. ඒතකොට BA ගුණිතයේ සෙවිය නොහැක අර B න්‍යාසයේ තීර ගානයි A න්‍යාසයේ පේලි ගානයි සමාන නොවන නිසා. ඒකට එක ලකුණයි. එතකොට මේක 5. ලකුණු 30 කියලා ලියන්න. අර කවුරු හරි මොනවා හරි අහන්න හැදුවා. එහෙම නැත්නම් නිදිමර ගාතේ ඉස්සරහට බර වෙනකොට මයික් එකට ඇඟිල්ල වැදුනක් දන්නේ. ඒක තමයි එන්නේ. මේකෙන්ලා පොඩ්ඩක් ඒ වටේ දුවලා එන්න. ඉදිමත්. මොකද කේසේ? එතකොට අපි යන් උන්ටක් ගාලා යන් ඉක්මනට මේක ඊළඟට කියනවා අනුයාත පූර්ණ සංඛ්‍යා තුනක එකතුව 30ට අඩු නම්. දැන් අනුයාත පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? අනුයාත පූර්ණ සංඛ්‍යා කියන්නේ මේ එක ළඟ සංඛ්‍යා. දැන් ඒකට සංකේත දීලාද කියලා ටක් ගාලා බලමු. හරිද? ඒකට කියනවා සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව x ලෙස කියලා. එහෙනම් මෙයා x නම් මෙයා එකෙන් එකක් අඩු වෙනවනේ. මෙයා ඒකට එකක් එකතු වෙනවා. එහෙමනේ හැදෙන්නේ. මෙයා 5 නම් මෙයා 4. මෙයා 6. අනුයාත කියන්නේ එක ළඟ. හරිද? ඒක තීරණය කරන්නේ එහෙමයි. සංඛ්‍යාවක් දාලා ගන්නවා. ඊට පස්සේ කියනෝනේ බලන්නකො. අනුයාත පූර්ණ සංඛ්‍යා තුනක එකතුව 30ට අඩු නමුත්. මේක එකතු කරන්නකො එහෙනම්. මේක එකතු කරාම 1 2 3යි 3යි x. එතකොට ඍණ 1යි ධන 1යි බිඳුවයි. මේ තියෙන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක එකතුව. හරිද? හරි සිම්පල් ගානක්. ඊට පස්සේ කියන 30ට අඩු නමුත්. මේක 30ට වඩා අඩුයි. මේක 30ට වඩා අඩුයි. ඊට පස්සේ කියනවා 15ට වඩා වැඩි. මේක 15ට වඩා වැඩි. කීප දෙයක් උනා. අහනකො දෙයක් ඒ. එතකොට මැද සංඛ්‍යාව x ලෙස ගා එම අසමානතාවය සඳහා x ට ලැබිය හැකි සංඛ්‍යා කියන්නේ කියලා. දැන් මේක විසඳගත්තාම අපි 15 කුඩායි 3යි. එතකොට නෝනාවනි මහතුනි මේක 3ෙන් බෙදන්න ඕන. එතකොට x කුඩායි 5යි.
එහෙනම් x කියන්නේ 5ට වඩා වැඩි. මේක විසඳගත්තොත් 3x කුඩායි 30. එතකොට මේකත් 3ෙන් බෙදනවා. එතකොට x කුඩායි 10යි. එහෙනම් මේක ගත්තාම x 5ට වඩා වැඩි 10ට වඩා අඩුයි. මොනවද එහෙනම්? 6 7 8 9. x ට ගත හැකි සංඛ්‍යා ලියන්න කියලා තියෙනවා. මේ දැන් මම ඔයාලට හැමදාම ගන්න තියෙන එකම සිස්ටම් එක. කියන වැඩේ කරන්න උත්තර හම්බ වෙයි. ඒක ලකුණු දීලා තියෙන මෙහෙමයි. මෙන්න මේකට ලකුණු 1යි. හරිද? ඒක හොයා ගන්නවට ලකුණු 1යි. ඊට පස්සේ මේකේ මෙන්න මේක හොයා ගන්නවට 1යි 2යි. ඊට පස්සේ විසඳුම් කුලකය මේක හොයනවට 1යි 3යි. x ට විය හැකි සංඛ්‍යා. මේක හොයාගත්තනේ දැන්. හොයාගෙන ඉවරලා ලියන්න ඕනේ. එම නිසා x ට විය හැකි සංඛ්‍යා. ඒකනේ හොයන්න කිව්වේ. සංඛ්‍යා කියලා. 6 7 8 9. එක ලකුණයි. එතෙන්ට ලකුණු 1 2 3 4. හතරෙන් කියන්නේ. right. දැන් ආයි කොටු ඇතුලේ දාන්න 10න් කීයද කියලා ගානෙන් ගානට මට ඔය කතා කරන එකේ තේරුමක් නැහැ මම. දැන් ඔයාලට ලකුණු දාන සිස්ටම් එක මතක් වෙලා තියෙනවා. හරිද? 4 වෙනි ගානට යන්න. right. මේවා ගැටලු නම් කතා කරන්න. ඇහැල්ලන් බලන්න කට්ටියක. දැන් මේ දවස්වල යන ඔන්ලයින් වල මේ තියෙන ජනප්‍රියම මේ වචන ඇහෙනවද පුතේ? මම නම් ඉතින් ජීවිතේට පුතේ කියලා කතා කරලා තියෙනවද ඔයාලට? අඩු කිරීම දෙක බෙදීම එකතු කිරීම දෙක සමයි එක බෙදීම ඉස්සරහින් දීලා තියෙනවා ඒ බිඳුව නෙවෙයි කියලා. එතකොට මේක විසඳන්න දැන් කියන්නේ. මේක විසඳන්න ගියාම ඉතින් මේ භාග සහිත සමීකරණ යන්නේ. භාග සහිත සමීකරණ යන්න පොදු හරය ගන්න. පොදු හරය ගත්තාම මෙයා වෙනස්නේ. එහෙනම් පොදු හරයට තුන් දෙනාම ගන්න. රින 2 මේකනේ. පොදු හරයට තුන් දෙනාම ගන්නවා. රින 2යි ධන 2යි තුන් දෙනාම ගත්තා. එතකොට රින 2ට රින 2 බෙදුණා. දැන් 3 අරක් 3යි ධන 2යි. භාගය නැති වුණා. ඊට පස්සේ මේ තියෙන ඍණ 2 බෙදීම ධන 2 ಗುಣ කරනවා පොදු හරේ. ඍණ 2යි ධන 2යි ධන 2ට ධන 2 බෙදුණා. එතකොට මෙතන තියෙනවා ඍණ 2යි වාරයක් ඍණ 2. right සමානයි මේකටත් ඒ වැඩේම නෙවෙන්නේ. හරිද? එතකොට සමානයි එක බෙදීම ಗುಣ කරනවා ඍණ 2යි ධන 2යි ආමගේ බෝඩ් එක මදි දැන් ඒට බෙදලා ගියාම එතන ඉතුරු වෙනවා ඍණ 2 වාරයක් ධන 2. දැන් වරහණක් අයින් කරන්න විතරයි තියෙන්නේ. භාග සහිත සමීකරණය සුළු කරන්න තියෙන හොඳම ක්‍රමය ඕක. පොදු හරය හොයාගන්න. පොදු හරයේ මේ ඍණ 2 ධන 2 එතකොට ඒ තුන එකිනෙකට වෙනස්නේ. ඒ නිසා මම පොදු හරයට තුනම ගත්තා. පොදු හරයට තුනම ගත්තා. තුනම අරගෙන එතකොට අනිවාර්යෙන් සුළු වෙලා භාගය නැති වෙනවා. දැන් මේ 3යි වර්ගය මේක දෙකෙන් ගුණ කරාම ධන 6යි මේ ඍණ 2යි වර්ගය ඍණ ගුණ කිරීම ඍණ 4යි එතකොට මේක වරහණයි කරාම මේ වාරයක් වර්ගය වාරයක් ධන 2 ධන 2යි ඍණ දෙවරක් ඍණ 2යි ඍණ දෙවරක් ධන 2 ඍණ 4යි. right 3යි වර්ගයෙන් 2යි වර්ගය අඩු කරාම වර්ගය ධන 7 6යි ඍණ 4යි ධන 2යි. බෝල දදා කපන්න මම උගන්වනවා ඔයාලට. ධන කියන්නේ පාට කරපු බෝල, ඍණ කියන්නේ පාට නොකරපු බෝල. පාට කරපු අය පාට නොකරපු අය එක ළඟ තිබුණාම කැපෙනවා කියලා කිව්වා.
එතකොට මෙතන ඒ වර්ගයේ තියෙනවා ධන 2යි a ඍණ 2යි. හරිනේ. ඒකට වටු නම්. එතකොට මෙතන ඍණ 4යි. දැන් විසඳන්නනේ මේක විසඳන්නනේ කිව්වේ. විසඳන්න කිව්වම ඒ හොයන්න ඕනේ. එහෙනම් ධන a වර්ගයේ ප්‍රතිලෝමයට යනවා. එතකොට ධන a වර්ගය මෙතන a වර්ගයේ තියෙනවා ධන a වර්ගයේ ප්‍රතිලෝමයට ආවම ඍණ a වර්ගය වෙනවා. මෙතන තියෙනවා 2a මෙතන තියෙනවා ඍණ 4. මේ ධන a වර්ගයේ ඍණ a වර්ගයේ කැපිලා ගියාම 2a සමයි ඍණ 4යි නොනවන මහත්තුද දැන් දෙකෙන් බෙදුවා. එතකොට a සමයි ඍණ 2යි. කෙලින්ම පාඩම. මේ වගේ ගණන් විභාගයට එනවා නම් වාසනාව. හදලා නැත්නම් මම සාකච්ඡා කරලා පස්සේ හදාගන්න. ඔයාලට මම ටයිම් දෙනවා. මේක රටපෑනෙන් හදාගන්න හදලා නැත්නම් එහෙම නැත්නම් වීඩියෝ එක දානවනේ මම. දැන් මාවනැල්ල මැත්ස් මේ සතියේ මම මේ වීඩියෝ එක මාවනැල්ල මැත්ස් එකට දානවා. YouTube channel එක. නෙවිල් විජේරත්න මාවනැල්ල මැත්ස් දෙකම එකයි. එතකොට ඔය දෙකෙන් එකට දානවා. ඒක බලන්න. ඔයාලා බලන්න නිකන් ඉන්නේ subscribe කරන්න. YouTube channel එකට හොඳයිනේ. මේක දෙන්නේ මන්නේ subscribe කරන්න එක. මාවනැල්ල YouTube එක බලන්න. YouTube channel එක බලන්න. අපි ඒකට පාඩම් දානවා. right? ඒකේ බොහෝ පාඩම් දානවා. මේකේ සම්පූර්ණ මේ සමීකරණය විසඳනකොට හරිද? ලකුණු 3ක් හම්බෙලා තියෙනවා. මෙතන මොකක්ද ලොස්සයක් වුණාද? ඍණ 2යි වර්ගම් කර ගුණ කරනකොට ධන 4යි. මෙතන ධන 4යි. එතන ඒකනේ එතන ඍණ වරක් ඍණ ධන. ඔන්න ආයි බලන්න. මේක හරිනේ දැන්. මේක වරහන් අයින් කරා. ඊට පස්සේ මෙතන ඍණ ගුණ කිරීම ඍණ ධන 4යි. එතකොට මෙතන ධන 4යි ගියාම ඔව් ඒක තමයි මම බැලුවේ මොකක්ද උනේ කියලා. හරිද? දැන් මෙතන 3යි a වර්ගය 2යි a වර්ගයෙන් a වර්ගය එනවා. ආයි බලන්න. ධන 6යි ධන 4යි ධන 10යි. එතකොට මේ පැත්තේ a වර්ගය අඩු කිරීම 4. දැන් මේ a වර්ගයේ ප්‍රතිලෝමයට යන්න a වර්ගයේ ඍණ a වර්ගය ධන 10යි සමයි ඍණ 4යි. එතකොට මේ ධන a වර්ගයේ ඍණ a වර්ගය අයින් වෙලා ගියාම 10යි a සමයි ඍණ 4යි. දැන් 10න් බෙදන්න. එතකොට a සම 10ට 10 බෙදලා යනවා. a සමයි මේක 2යි මේක 5යි. ඍණ 5න් 2යි. ඔකොම තිබුණාත් කමන්නේ. දශම 4යි කියලා තිබුණාත් කමන්නේ. හරිද? එතෙන්ට ලකුණු 3ක් වෙන් වෙලා තියෙනවා ඒ සුළු කිරීම සඳහා. සුළු කිරීම ළමයි එක එක ක්‍රමයකින් කරන්නේ. ඒක නිසා ඒ පියවර ටිකේ ලකුණු කෙසේ වෙතත් මේ උත්තරේ ලකුණු හම්බ වෙනවා. උත්තරේ විතරක් නම් දාන්න එපා. හොඳේ. මේකේ පොදු හරය හොයා ගන්නවට තමයි ලකුණක් දෙන්නේ. කොහොම හැදුවත් පොදු හරය හොයන්න ඕනේ. භාග එකතු කිරීම අඩු කිරීමනේ. කොහොම හැදුවත් පොදු හරය හොයන්න ඕනේ. එතෙන්ට ලකුණක් දෙනවා. උත්තරේට ලකුණක් දෙනවා. ඒක මේ සුළු කිරීම ටිකට ලකුණක් දෙනවා. ලකුණු 3 දෙන්නේ එහෙම. right. ඊළඟ කොටසට යන්න. ගාන ඊළඟ කොටස ඒකේ තියෙන ත්‍රිකෝණමිතිය නේද? දැන් පයිතගරස්. දැන් මේකට දැන් මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තාම මෙයා A B C මෙයාට x ධන 6 දීලා තියෙනවා. මෙතන 2x දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ගයකට 10යි. මේක 10යි. දැන් ඒතර වර්ගඵලයේ ත්‍රිකෝණික වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බක උස. ආපාලව් එදී ඒක 10යි. දැන් මේක සලු කරාම මේ දෙකට දෙක බෙදලා. එතකොට මේක වරහන් අයින් කරාම x වර්ගය එකතු කිරීම 6යි x සමානයි 10යි. ඔන්න දැන් මම හැදුවා. මොකද මේ කියන්නේ මේකේ? හරිද? ඉහත තොරතුරුවලින් වර්ග සමීකරණයක් ගොඩනගා වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් BC පාදයේ දිග හොයන්න කියලා. දැන් මේක විසඳන්න පුළුවන් අපිට.
ඔන්න x වර්ගය එකතු කිරීම 6x වර්ගපූර්ණය කරමු. වර්ගපූර්ණය කරොත් 6 බෙදනවා 2න් 3යි 3 වර්ග කරාම 9යි. එහෙනම් මෙතෙන්ට 9යි. එතකොට මේ පැත්තේ 10යි 9යි. වර්ගපූර්ණය කරාම මගේ ලේසිම වැඩි. එතකොට x ධන 3යි මෙයාගේ වර්ගමූලය මෙයාගේ වර්ගමූලය මේ ලකුණ. හරිද? වර්ගය සමයි 19. එහෙනම් x ධන 3 සමයි මූල 19. මූල 19. දැන් ඕනවනේ මහත්මනි මූල 19 හොයන්න ඕනේ. හරිද? එතකොට අපිට මේක සුළු කරන්න කියලා නැහැ නේ. දැන් ඔයාලට පේනවනේ. බව පෙන්වන්න කියලා තියෙන්නේ. එතන බව පෙන්වන්න කියලා කිව්වහම BC පාදයේ දිග. BC පාදයේ දිග කියන්නේ මොකද්ද? දැන් අපිට මේකෙන් ඕන නම් x හොයාගන්න පුළුවන්. මේකෙන් x හොයාගත්තාම ඍණ 3යි ධන හෝ මේක ඕන නම් ධන හෝ ඍණ දාත හැකි මූල 19. x BC පාදයේ කියන්නේ මේ x 6ක් එකතු වෙනවා. එහෙනම් එතකොට BC පාදය හොයන්න ඍණ 3යි ධන හෝ ඍණ මූල 19යි මේකට එකතු වෙන්න ඕනි මේ x ධන 6නේ 6ක් මේක x හරිද? එතකොට මේ ඍණ 3යි ධන 6යි ඍණ 3යි ධන 6යි 3යි ධන හෝ ඍණ මූල 19. දැන් මොකද්ද බලන්න බව පෙන්වන්න කියන්නේ? දැන් මේකේ මම හැමදාම ඔයාලට කියනවා මොකක් හරි එකක් බව පෙන්වන්න කියලා කිව්වහම ඒක මැත්තේ නැහෙන්න එපා. ගාන හදාගෙන යන්න. ගාන හදාගෙන ගියාම එනවා. ඉතුරු ලකුණු ටික ඔතෙන්ට හම්බෙලා ඇති. ලකුණු දාගන්න ඉතින්. right. පස්වෙනි ගාන. මේකට ලකුණු දාගන්න. ඉතුරු ලකුණු ටික ඔක්කොම එතෙන්ට හම්බෙලා ඇති. එතෙන්ට කියන්නේ ලකුණු කීයක්ද එතකොට? හතක්. වර්ග සමීකරණය ඕන මම ලකුණු දෙන්න නැත්නම් ඒක බලයි ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. හරිද? එතකොට මේ ත්‍රිකෝණයක වර්ගඵලය ලියන්න යනවට 1යි. හරිද? එතකොට BC පාදයේ දිග මේක බව පෙන්වන්න කියනකොට 1යි. හරිද? මේ ඊළඟට තියෙන සුළු කිරීම ටික. මෙන්න මේ සුළු කිරීම ටික. මේ සුළු කිරීම ටිකට ලකුණු 5ක් එන් කරලා තියෙන 1 1 1 1. ඒක අපිට කොහොම ගත්තත් කමක් නැහැ ඔයාලා. ඇයි මං ඒ ටිකට 5ක් දුන්නේ? එකපාර ගෙඩි පිටින් දුන්නේ. එහෙම දෙන්නේ නැහැ. 1 1 තමයි දෙන්නේ. දැන් ඔයාලා මේක සූත්‍රයෙන් හදලා නම් මං කියන්නේ සාමාන්‍යයෙන් සූත්‍රයට වඩා ආදේශ කරනට වඩා මේ වර්ග සමීකරණයක් විසඳන එකේ ලේසිම ක්‍රමය තමයි වර්ගපූර්ණය. වර්ගපූර්ණය ලේසිම ක්‍රමය. මගේ පෞද්ගලිකමත් ඒක. මම දන්නේ ඔයාලට කොහොමද ලේසි කියලා. භාගාව කියනත් එහෙම හානියක් වෙන්නේ. භාගාව කියනත් එච්චර හානියක් වෙන්නේ. භාගෙත් එක්ක ගාන හදනවා. භාගෙත් එක්ක ගාන හැදුවාම ඒකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. උත්තර එනවා. හරිද? පස්වෙනි ගාන. ලොකු ගානක් තියෙනවා පස්වෙනි ගාන නේද? උතුරු දකුණු දිශාව ඔස්සේ පිහිටි ඔයක පළල මීටර 50යි. බලන්නකෝ ඔයා. මොනේ නම් මම ඔයා අඳිනවා. හරිද? උතුරු දකුණු කිව්වහම අපිට මේ පැත්තනේ මතක් වෙන්නේ. ඒතකොට මෙයා උතුර. මේ ඔයේ පළල දීලා තියෙනවා මීටර 50යි. ඔන්න මම චිත්‍රයක් අඳිනවා. හරිද? ඊට පස්සේ කියන එහි එක් ඉවුරක පිහිටි ඒ නම් ස්ථානයේ සිට මෙන්න ඉවුරක් ගත්තම මෙතන තියෙනවා ඒ. හරිද? දැන් එතකොට ඒ නම් ස්ථානයේ සිට 120ක දිගංශයක්. ළමයි ඒ නම් උතුර තියෙන්නේ බෑ. දැන් මේක උතුර. හරිද? අංශක 120ක්. එතකොට උතුරේ ඉඳලා දක්ෂිණාවර්තව යන්න බෑ. එහෙනම් මෙන්න 120ක් නේ තියෙන්නේ. ඔන්න 120ක්. හරිද? දල සටහන මේ මෙන්න ඉන්න ඕනේ. හරිද? 120ක දිගංශයක් ඔස්සේ ඔරුවකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරන කුමාර. ඔය කුමාර ගියේ දැන් මේ. හරිද?
එතකොට කුමාර ප්‍රතිවිරුද්ධ යුරේ පිහින් B නම් ස්ථානයේ ළඟ ආවේ. මේක B. ඔන්න කුමාර B වලට ආවා. හරිද? ඉන් පසු නැවත B සිට ආයි B වලට දැන් කුමාර ඉන්නේ. එතකොට මෙන්න B වල උතුර. ඔන්න B වල උතුර. ඊට පස්සේ කියනවා අංශක 250ක දිගංශයක් ඔස්සේ මීටර 56ක දුරක් ගමන් කරා. කුමාර මෙතන ඉඳලා 256යි. මෙතෙන්ට આવත් කුමාර අංශක කීයද? 180යි. එහෙනම් 256 කියන්නේ මේකට වඩා වැඩි වෙන්න බෑ. එහෙනම් කුමාර යන්න ඕනේ මෙහි. හරිද? එතකොට මේක 256යි. ඔන්න කුමාර එහෙ යන්නේ මේක. දක්ෂිනාවර්තවනේ මේ වැඩි වෙන්නේ. එතකොට 256යි කුමාර කියනවා මීටර 56ක් ගමන් කරනවා. මේක මීටර 56ක් ගමන් කරනවා. හරිද? මුල් යුරේ පිහිටි C. ඒක මේ ඒ තිබුණ යුරේම තමයි ඌ ඇවිල්ලා තියෙන්නේ. above C. අතරින් නැතුව පිස්සු. හරිද? පැමිණීමට තප්පර 6ක කාලයක් ගත විය. හරිද? ඔයේ ජලය නිසා ඔයක් ගලන්නේ නැහැ ඔය අමුතු ඔයක් ඒක. හරිද? ඊට පස්සේ අපිට කියනවා ඔන්න බලන්නකෝ දැන් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ මේ ගමනට සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවලු මේ නැවත B සිට 250 මීටර් 56ක් ගමන් කර මේ ගමනට වෙත පැමිණීමට තප්පර 6ක් ගත වෙයි. එතකොට දැන් ගානේ හරියට තේරුම් ගන්න ඕනේ මෙතන ඉඳලා මෙතෙන්ට තප්පර 6ක් ගිහලා තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට වෙන්නද කියලා. එමනම් කුමාර තප්පර 6කින් ඔය මීටර 50ක් ගිහිල්ලා එන්න ඌ යන්න ඕනේ අස්ප වේගෙන් නේද? එතකොට ගාන හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ දුරට තප්පර 6ක් ගියා කියලා තියෙනවා. තප්පර 6. දැන් අපි මොකක්ද අහන්නේ? රූපය ඇඳලා ඉවරයි. මේ තොරතුරු දැක්වෙන රූප සටහනක් ඇඳ දත්තෙහි අතුලත් කරන්න. ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගුභාවයෙන් තෙන් AB දුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා ඔරුවේ මධ්‍යක වේගය ගණනය කරන්න. එතකොට තප්පර 6 කියන්නේ ඔන්න බලන්නකෝ. තප්පර 6 කියන්නේ මේ ටික වෙන්න බෑනේ. ඔරුවේ මධ්‍යක වේගය කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ AB දුර හොයන්න. මොකද කරන්නේ? ත්‍රිකෝණමිතික වගුභාවයෙන්. එතකොට ත්‍රිකෝණමිතියක් වගුවක් පාවිච්චි කරනවා නම් අංශකානුමේ කෝණයක් තියෙන්න බෑ. එතකොට අංශකානුමේ කෝණය මම ගන්නවා. හරිද? ගඟේ පළල. ගඟේ ඔයේ පළල. මේ තියෙන අංශකානුම. එතකොට මේක 50යි. හරිද? දැන් මේ කෝණේ දැන් මේක ඔය ඉවුරනේ. ඒක සරල රේඛියනේ. එතකොට මේක අංශක 60යි. දැන් පුළුවන් නේද අපිට AB හොයන්න? AB කියන්නේ x කියලා ගත්තොත් එහෙනම් මෙන්න θ මෙයා කර්ණය මෙයා බද්ධ පාදය මෙයා සම්මුඛ පාදය. ඒතකොට අපිට දීලා තියෙනවා සම්මුඛ පාදයේ දීලා තියෙනවා කර්ණය අහනවා. සක කියන්නේ sin. එහෙනම් sin 60 සමානයි කියන සක 50 බෙදීම හරිද x. හරිනේ. දැන් sin 60 වගුවෙන් හොයන්න. sin 60 වගුවෙන් හොයන්න ඕනේ ඇඟිලි වලුත් හොයතයි. ඒක උගන්වලා තියෙන්නේ. හරිද? එතකොට ඔකේ දුර හොයන්න sin 60 කීයද? සාමාන්‍යයෙන් අපි වගුවෙන් බලන්නේ නැතුව ගත්තොත් sin 60 කියන්නේ මම බලාගෙන ඉන්නේ. මේකේ දැන් අපි ගත්තොත් මූල තුන බෙදීම 1යි. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකේ අරන් තියෙන 0.8යි 6යි 6යි 1. එතකොට x සමානයි 50 බෙදීම 0.8යි 6යි 6යි 1. මම බැරි මගේ ගාවුවද තියෙනද මම උත්තරේ බැලුවා. එතකොට ඔක බෙදන්න. ලඝු වලින් බෙදන්න පුළුවන් මේක. ලඝු වලින් බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් දශමයෙන් කියලා බෙදන්න පුළුවන්. කැමති ක්‍රමයකට බෙදන්න. ආසන්න වශයෙන් උත්තරයක් ඇවිල්ලා තියෙනවා AB 57.36යි. ඒ කියන්නේ 50 මේක ඊට වැඩියෙන් ගිහිල්ලා ඉඳ මේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට අරගෙන හදලා තියෙනවා. මම කියන්නේ එහෙම නෑ 57.73යි. එතකොට 58යි. මීටර 58යි. හරිද? දැන් මේ තප්පර 6 ගිහිල්ලා තියෙන මෙතන ඉඳලා මෙතෙන්ට වෙන්න බෑනේ.
ඇයි? දැන් අපි ගාන කියවනකොට කිව්වා තප්පර 6කින් දින මෙතන ඉඳලා මෙතෙන්ට කියලා. උරුම මාරු වේගයෙන් ගියා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මධ්‍යක වේගය හොයන්න කියලා. මධ්‍යක වේගය හොයන්න කිව්වහම ළමයි මේ ටිකේ වේගය මේ ටික විතරක් අරගෙන බෑනේ. එයාගේ ගමන. මධ්‍යක වේගය කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලය. මතක නම් 10 පන්තියේ මේ ශීඝ්‍රතාව පාඩම. මුළු දුර බෙදීම මුළු කාලය. එතකොට මේකේ මුළු දුර කියන්නේ හරිද මෙතන ගියා යා ඉස්සෙල්ලා මේ දුර දැන් අපි හොයාගත්ත 58යි කියලා. හරිද? එතකොට මෙයා මෙතන ගිහිලා තියෙනවා 56යි. එහෙනම් මුළු දුර කියන්නේ 8යි 6යි 14යි 10යි 11යි. මීටර 114යි. මුළු කාලය තප්පර 6යි. හරිද? එතකොට එහෙනම් මධ්‍යක වේගය කියන්නේ 114 බෙදනවා 6. මධ්‍යක වේගය. හරිද? එතකොට ඇවිල්ලා තියෙනවා තප්පරයට මීටර 19. අයි මේ තියෙන 114 මීටර මේ තියෙන තප්පර. ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. මේ දත්ත ටික ලකුණු කරනවාට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ සයින් හොයා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. හරිද? ගමනේ මුළු දුර මේක 1යි මෙතෙන්ට 1යි 2යි. හරිද? ඊට පස්සේ තප්පරෙට මීටර 19ට 1යි. ලකුණු 6. සයින් බලනකොට ලකුණක් දීලා තියෙනවා. ලකුණු 7යි. ඒ කොටසට ලකුණු 7යි. right. අපි B කොටසට ගිහින් බලමු ගානේ මොකක්ද තියෙන්නේ කියලා B කොටසේ. හදලා නැත්තම් ටක් ගාලා හදාගන්න. B කොටසේ තියෙනවා ආයි P නම් ලක්ෂයක සිට මීටර 60ක් නැගෙනහිරට ආයිත් එනවා. මීටර 60 නැගෙනහිරට කිව්වහම දැන් අපිට යන්න වෙනවා දිශාවලට මේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනේද බලාවරේ. දිශා එපේ අපිට දැන් P නම් ස්ථානයක සිට මීටර 60ක් නැගෙනහිරට. මෙන්න P නැගෙනහිර මේ තියෙන්නේ. හරිද? නැගෙනහිරට මීටර 60ක් ගමන් කළ නිපුන් 60යි. නිපුන් එනවලු Q වලට. Q නම් ලක්ෂයකට ළඟා විය. ගානේ කැලලක් කියවන්න හදන්නේ. කැලලක් කියවන්න හදන්නේ. හරිද? ඊට පස්සේ කියනවා එතෙන් සිට උතුරු දෙසට මීටර 80ක් ගමන් කරා. මේ තියෙන්නේ උතුර දැන්. මෙතන ඉඳලා උතුරට යනවා. ඒ කියන්නේ මෙතන අංශක 90යි. දැන් ඒ උතුරේ අතර කොහොනේ? හරිද? එතකොට එතෙන් සිට උතුරු දෙසට මීටර 80ක් ගමන් කරා. මේක 80යි මීටර. හරිද? ගමන් කර R නම් ලක්ෂයකට ළඟා වී. මේක R. හරිද? ඊට පස්සේ කියනවා දැන් ඔහු සිටින ස්ථානයේ දැන් ඔහු ඉන්නේ R වලනේ P සිට ඇති දුර සොයන්න. මෙතන ඉඳලා තියෙන දුර සොයන්න. දැන් මේක දැකපු ගමන් පේන්නේ නැහැ මේක පයිතගරස් කියලා. නේද? එතකොට මේක පයිතගරස් එනම් මෙයා x දාන්න. එතකොට x වර්ගය සමයි 80 වර්ගය එකතු කිරීම 60 වර්ගය. ඔතෙන්ට ලකුණු 3ක් ගිහිල්ලා ඇතිනේ දැන්. දැන් මේකට 7ක් ගියානේ. හොඳයි. එතකොට පයිතගරස් ගියා මේක 8 වරක් 8 64යි. එතකොට 6400යි. 6 වරක් 6 36යි. 3600යි. එතකොට 9000යි 10000යි. x වර්ග. එහෙනම් x කියන්නේ කීයද 100යි. පයිතගරස් දැක්කම මොකක්ද ටක් ගාලා හදන්නේ. දල සටහන මේකට 1 ලකුණයි පයිතගරස් 1 ලකුණයි මීටර 100ට 1 ලකුණයි ලකුණු 3. right 6 වෙනි ගාන බලන්න ටක් ගාලා ලකුණු දාගෙන යන්න මම ඉක්මනට යනවා. 6 වෙනි ගානේ වගුව තියෙනවා.
දැන් මේ ගාන දැකපු ගමන් මම ඔයාලට කියලා තියෙන්නේ ටක් ගාලා වගුවට යන්න කියලා. මොකද්ද වගුවේ තියෙන්නේ? දින 30යි. 16යි 24යි 1යි. ඊට පස්සේ වගුවට ගමු අපි 16යි ඉඳලා 24ට 1යි. ඊට පස්සේ 24යි 32යි 3යි. ඊට පස්සේ 32යි 40යි 6යි. ඊට පස්සේ 40යි 48යි 10යි. ඊට පස්සේ 48යි 56යි 8යි 56යි 64යි 2යි. නෝනාවනි මහත්මනි මේක එකතු කරාම කීයද? එකතු කරාම කීයද කියලා හොයන්න ගානේ තියෙනවා. දැන් අපි ගාන කියවන්නේ නැතුව ඇදුවේ. ඒක නිසා ඔක එකතු කරලා දැම්මත් කමන්නේ 30යි. හරිද? වැඩිම දින ගණනක් යෙදී ඇත්තේ කුමන ප්‍රාන්තරයේද? 40යි 48යි නේ. ටක් ගාලා උත්තර එනවා. ඊට පස්සේ කියනවා මධ්‍යන්නේ කාලය සොයන්න කියලා. මධ්‍යන්නේ කාලය හොයන්න ඕන මම යනවා මධ්‍යගයේ හොයන්න. මධ්‍යගයේ හෙව්වහම 16යි 24යි. එතකොට 10යි 40යි. හරිද? 40 දෙකට බෙදුවාම 20යි. එහෙනම් මේක 20යි. හතරක් වැඩි වෙලා නෙමෙයි. හරිද? එතකොට 24යි 4යි 28යි. 32යි 4යි 36යි. 40යි 4යි 44යි. 48යි 4යි 52යි. 56යි 4යි 60යි. ඔන්න බලන්න ඒ තියෙන්නේ. ඊට පස්සේ මේ 20 වරක් එක 20යි. 28 ඒව 3ක්. 28 ඒව 3ක්. මං හිතා ඉන්නෙත් නෑ. මම නම් ඔය 30 ඒව 3ක් ගුණ කරලා 6ක් අඩු කරනවා. තේරුණාද දන්නේ? 28 ඒව 3ක් ඕන නම් 30 ඒව 3ක් 90යි. ඉතින් දෙවරක් තුන ගත්තනේ මම 6ක් අඩු කරා. හරිද? එතකොට ගන්න පුළුවන්. හරිද? 84යි. එතකොට 6 වරක් 36යි. 6 වරක් 6 36යි. 6 වරක් 3 18යි 3යි 21යි. මම ගුණ කරනවා වැරදිලා කියන්නේ. හරිද? 10 ඒව 44යි. 440යි. හරිද? කවුද මයික් එක 52 ඒවා 8යි. 8 වරක් 2 16යි. 8 වරක් 5 41යි 41යි. හරිද? ඊට පස්සේ දෙවරක් 60 120යි. මේක එකතු කරන්න. වගුව දැන් ඔය වගුව දිහා බලන්න. මං හිතලාමයි යෝක කරේ. උඩ මොකවත් ලිව්වේ නැහැ. උඩ මොකවත් ලිව්වේ නැහැ. ඊට පස්සේ මම මේක ඉරි ගහලා නැහැ. ඔයාලා නම් වගුව ගහන කොච්චර වෙලාවක් ගන්නවද ලියන්න කොච්චර වෙලාවක් ගන්නවද ඒක අවශ්‍ය නැහැ මේක හොඳටම ඇති හරිද 10යි 6යි 16යි බලන්න මට වරදිනවද කියලා එතකොට 1 8යි 2යි 11යි 12යි 16යි 17යි 2යි 19යි එකක් ඉතුරුයි 3යි 7යි 11යි 12යි 1296යි මම එකපාරයි එකතු කරේ දෙපාරක් එකතු කරා මේක 30න් බෙදන්න. එතකොට 129ට 30 ඒවා. හරිද? 129ට 30 ඒවා. 3 වරක් 4යි. 120යි. එතකොට 9ක් ඉතුරුයි. 96ට 30 ඒවා 3යි. 90යි. 6ක් ඉතුරුයි. 60ට 30 ඒවා 2යි. මධ්‍යන්නේ එනවා එතකොට. හරිද? 43.2 කිය. රයිට්. දැන් ඕකේ ලකුණු දීලා ලකුණු දෙන්නේ කොහොමද? ඔතෙන්ට එනකොට මධ්‍යන්නේ හොයලා ඉවර වෙනකොට අර වැඩිම ප්‍රාන්තරයේ තිබුණේ මේක. ඒකට 1 ලකුණයි. මේ වැඩිම ප්‍රාන්තරයේ තියෙනකොට ඒක ලකුණු කරා උත්තරයට දුන්නාට 1 ලකුණයි. එතකොට මධ්‍යන්නේ මෙතෙන්ට මධ්‍යන්නේ 43.2 වෙනකොට 1 ලකුණයි. හරිද? එතකොට එතන මෙන්න මේ වගුවට මේ සුළු කිරීම සඳහා දීලා තියෙනවා ලකුණු 5ක්. එතකොට ඔන්න මම ආයේ 5 එකට දුන්නා. ළමයි ඇයි මම මේ 5 එකට දුන්නේ? දැන් ඔයාලා මන් දන්නේ නැහැ උපකල්පිත මධ්‍යයන්යෙන් හදලාද කියලා. මම කියන්නේ උපකල්පිත මධ්‍යයන්යෙන් හදන්න යන්නේ. හරිද?
දැන් මේ ඔයාලා උපකල්පිත මධ්‍යයන්ෙන් ගාන හදලාද කියන්නේ මම දන්නේ නැහැ. ඒක නිසා මම මේ වගුවේ මේ සුළු කිරීම ටිකට ඔක්කොම ලකුණු 5 එකට දුන්නා. මම කියන්නේ කවුරුවත් උපකල්පිත මධ්‍යයන්ෙන්ට යන්න එපා කියලා. හරිද? උපකල්පිත මධ්‍යයන්ෙන්ට ගියාම ගාන අවුල් වෙනවා. ඊට පස්සේ ඔන්න යනවා ඉස්සරහට ගානේ මොකද ඊළඟ කොටස? ගානේ ඊළඟ කොටසේ කියන්නේ දින 90ක පාසල්. අපි ගාන කිව්වෙත් නෑ දැන් මොනවද කියලා දන්නේ නෑ නේද? මධ්‍යයන්ේ හේව විතරයි. එතකොට දින 90ක් ඇති පාසල් වාරයකදී පරිගණක ක්‍රීඩාවේ දීම නිසා අපතේ යතේ අපේක්ෂිත කාලය. හරිද? එතකොට දැන් මේ මධ්‍යයන්ේ හොයලා තියෙන්නේ දිනකදී. දැන් බලන්නකෝ. දිනකට ක්‍රීඩාවේදී ඇති මධ්‍යයන්ේ කාලය මිනිත්තුවට. එතකොට ඔය හොයලා තියෙන්නේ දිනකදී. එහෙනම් දින 90කට හොයන්නේ කොහොමද? 43.2 ගුණ කරනවා 90යි. මේක එනවනේ එතකොට 60කට වඩා මහා ලොකු ගාණක් මිනිත්තු වලින්නේ. එහෙනම් මේක පැය කරලා තියන්න. මිනිත්තු වලින් කියන්න එපා 59කට වඩා. මිනිත්තු 60ක් ආපු ගමන් ඒක පැය කරන්න. නැත්තම් මිනිත්තු වලින් කියලා තිබුණා ලකුණක් අඩු කරනවා. හරිද? ඔන්න එහෙනම් ඒක ගුණ කරා. එතකොට මේකේ උත්තරේ ගත්තොත් මේ එතකොට දෙවරක් 2යි 3 වරක් 2යි 3 වරක් 3යි. හරිද? දෙවරක් 1යි දෙවරක් 2යි 1යි. එතකොට මෙතන එකක් ඉතුරුයි 6යි. 21.6 ගුණ කරන්න 3යි. පැය වලින් එනවා. 3 වරක් 6 18යි. එකක් ඉතුරුයි 4යි. 3 වරක් 2 3යි 1යි 4යි. 3 වරක් 2 6යි. එහෙනම් ඔන්න අපතේ යන දින 90කදී අපතේ යන කාලය. ඊට පස්සේ කියනවා දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් මෙම මාස තුනේදී අපතේ යන කාලය පැය 20කට වඩා අඩු කරගත හැකියි ඔහු පවසයි. දිනකට මිනිත්තු 15ක් අඩු කිරීම. එතකොට අපි බලන්නේ මිනිත්තු 15 ගානේ දින 90ට කීයක් යනවද කියලා. මේ කියන්නේ ආයෙත් ඒක පැය කරා. හරිද? ඔන්න අම්මා කියන විදිහට මේක 20ක් පැය 20ක් වෙනවා කියලා අම්මා කියනවලු මේකේ උත්තරේ. නිකන් බලන්න සුළු කරලා. එතකොට 3 වරක් 2යි 3 වරක් 3යි. එතකොට 45යි 45 දෙකෙන් බෙදුවාම 24.5යි පැය. පැය වලින්. ඔන්න ඒක හෙව්වා. එහි ඔය අම්මා කියන්නේ පැය 20කට වඩා අඩු කරගත හැකියයි මම පවසයි. ඔහුගේ එහි සත්‍ය අසත්‍ය බව. හරිනේ? පැය 20කට වඩා ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් අම්මා කිව්වේ සත්‍යය. එතකොට මේක ලියන්න 24.5 විශාලයි 20ට වඩා. අම්මා කිව්වේ ඒ කතාව. අම්මා ගණන් දන්න අම්මා කෙනෙක්. 20කට වඩා අඩුවේ පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට ඒකේ දීලා තියෙනවා අතන මේකට උත්තරේ දීලා තියෙනවා ලකුණු මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. හරිද? ඊට පස්සේ මවගේ ප්‍රකාශයේ සත්‍යයි. හරිද? ඒත් මවගේ ප්‍රකාශයේ සත්‍යයි කියන එක මේක සත්‍ය මේ ටික මෙන්න මේ ටික ලියනවා ලකුණක් දීලා තියෙනවා. මේක හොයා ගන්නවා ලකුණක් දීලා තියෙනවා. ලකුණු දෙකයි. දාන්න 10න් කියනවා. දැන් B කොටසට යන්න. ඔන්න ගණන් 6ම. ඔය ගණන් දැන් ඔයාලා හදලා නැත්නම් මේක හදා ගන්න වෙනවා ළමයි මම සාකච්ඡා කරනකොට. විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා සිරස්ව පහළට දබන ලද ලෝහ ගෝලයක් පළමු තප්පරය තුල මීටර් 5ක්. පළවෙනි තප්පරය තුල මීටර් 5යි. ඊට පස්සේ කියනවා දෙවන තප්පරය තුල මීටර් 15යි. ගුරුත්වාකර්ෂණය නිසා ඔක හරියටම ඔයාලට බලත හැකි බෝලයක් අතාරින්නේ කෙසේ වෙතත් ගහ කුට්ට නැගලා ඔයාලා පැනලා මගදී ස්පීඩෝමීටරයක් හයි කරගන්න. එතන මගදී ස්පීඩෝමීටරයක් අරගෙන අර වාහනේ වේගය බලන්න. ඒ වගේ එකක් අරගෙන පල්ලෙහාට පයින්නකොට මීටරේ දිහා බලා ඉන්න ගහ කුට්ට නැගලා. හරිද? දෙවන තප්පරය තුල මීටර් 25යි. හරිද? ගමන් කරයි. 10 වන තප්පරය ඇතුළතදී ලෝහ ගෝලයක පොළොවට ගමන් කරයි. මේක දැකපු ගමන් මේ විදිහට එනකොට වෙනස් කරන්න බෑනේ ගුරුත්වාකර්ෂණය සමානයිනේ. මේක සමාන්තර ශ්‍රේණියක් කියලා පේනවා. ඒක සමාන්තර ශ්‍රේණියක මේ ආන්නේ 10 වෙනි පදේ. Tn සමයි a ධන n ඍණ එක වාරයක් d. ඒක 10 වෙනි පදේ ආන්නේ.
පළවෙනි පදය 5යි 10න් 1යි D කීයද 10යි හරිද එතකොට 5යි 9 වරක් 10යි එතකොට 5යි 90යි එතකොට 90 ලෝහ ගෝලය කොපමණ දුරක් ගමන් කරයිද මීටර 95යි 10 වන තප්පරයේ අවසානයේදී ලෝහ ගෝලය ගමන් කර ඇති මුළු දුර. එතකොට මුළු දුරනේ අහන්නේ. එහෙනම් Sn සමානයි n බෙදීම 2 වාරයක් මම ගන්නවා ඒ ධන A. ඇයි මම එයාව ගත්තේ? 10 වෙනි පදේ අපි හොයාගෙන දැන්. පළවෙනි පදයක් දන්නවා අවසාන පදයක් දන්නවා. එහෙනම් පද 10කදී ගිය දුරනේ 5යි 95යි. ඒතර 10 දෙකෙන් බෙදුවාම 5යි 595 එකතු කරාම 100යි. එහෙනම් ලෝහ ගෝලය කියලා දෙනවා මීටර 500. මේක හරියටම බලත හැකි මීටර 500ක් උඩ ඉඳලා පනින්න. එතකොට හරි. ගෝලයේ පහළට දමන ආරම්භක උස මීටර 1120ක් වන අතර. ඒ කියන්නේ මෙන්න පොළව. එතකොට මේක ගත්තාම මෙන්න මෙතන ඉඳලා ගෝලය දානවා. එතකොට එතන 1120ක් උඩ ඉඳලාලු අතාරිනවා. හරිද? පර්යේෂණ සිදු කළ පිරිස එම ලෝහ ගෝලයේ තප්පර T කාලයක් තුළදී පොළවට පතිත වේ අපේක්ෂා කරයි. වායු ප්‍රතිරෝධයක් නැහැ. හරිද? ඔවුන්ගේ එම අපේක්ෂාව දැන් T වලට උත්තරයක් දීලා තිනවා. විශාලයි හෝ සමයි කියලා 4යි මූල 14 කියලා. ඔවුන්ගේම අපේක්ෂාව ඉටු වෙන බව පෙන්වන්න කියනවා. T කාලයකදී පොළවට පතිත වේ. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මේ ගෝලය ගමන් කර මුළු දුර නේද මේ තියෙන්නේ මුළු දුරනේ එතකොට මේ තියෙන්නේ තප්පරෙන් තප්පරයේ කාලය දීලා තියෙන්නේ බලන්නකෝ පළමුවන තප්පරයේ තුල එහෙනම් මෙන්න මේ 120ක් කියන්නේ යන තප්පර ගන්න හොයන්න කියලා නේද කියන්නේ එතකොට අපි ආදේශ කරනවා මේ I කියන්නේ n බෙදීම 2 වාරයක් 2යි a ධන n ඍණ 1 වාරයක් d දාලා මේකට ආදේශ කරනවා දැන් අපිට Sn කියන්නේ මේ තියෙන්නේ 1120යි. දැන් T කාලයකදී කියන්නේ මේ පිරිස ලෝහ ගෝලයේ T කාලයකදී පොළොවට පතිත වෙයි. මේ තප්පර 1යි, මේ තප්පර 2යි, මේ තප්පර 3යි. එහෙනම් තප්පර කීයක් යනවද කියලා කියන්නේ? එතකොට එනවා T බෙදීම 2. දෙවරක් 5යි. ධන. එතකොට T අඩු කිරීම 1. D කියන්නේ 10යි. ඕම් ඔබ සුළු කිරීමක් තියෙනවා. හරිද? ඕක සුළු කිරීමක් තියෙනවා. ඕක සුළු කරන එක මහලක දෙයක් නම් වෙන්න බැහැ. ඔක බලන්නකෝ. මම ටිකක් සුළු කරලා දාන්න. 1120 සමයි T බෙදී අපි T කියන්නේ කීයද කියලා දන්නේ නැහැ. T බෙදීම 2යි. දෙවරක් 5 10යි. හරිද? එතකොට මේකේ වරහන් අයින් කළාම හරිද එතන 10යි T අඩු කිරීම 10යි මම වරහන් අයින් කරා හරිද එතකොට 1120යි ගුණ කිරීම 2 බෙදීම 2 ප්‍රතිලෝමයට ගියා එතකොට T හරිද මෙතන තියෙන කීයද මේ 10යි T අයි ධන 10යි ඍණ 10යි අයින් වෙලා යනවා පැහැදිලිද කියන එක එතකොට මේකෙන් අයින් මේ කාලයේ T කියලා ගත්තට පස්සේ දැන් ඔබ සුළු කරන්නේ. ඔබ සුළු කරාම T ට උත්තරයක් තියෙනවා. හරිද ඔබ සුළු කිරීමක් විතරයි මෙතන. පැහැදිලිද කියන එක? දැන් මේක සුළු කරන්න මේක සුළු කරාම මේ T ට උත්තරයක් එන්න ඕනේ. 1122 ගුණ කරාම 0යි 4යි 2යි 2යි සමයි 10යි T වර්ගය. එතකොට මේක 10න් බෙදුවාම එතකොට T වර්ගය සමයි 224යි. හරිද? 224 මේ උත්තරේ දිහා බැලුවාම 224 ඔයාලට සුළු කරගන්න පුළුවන්. කොහොමද? දැන් ඒව තමයි ඇට්ටරකම්. මේකේ කියනවා 4යි මූල 14යි කියලා. හරිද? එහෙනම් 4යි මූල 14යි කියන්නේ මේක 14 වරක් කීයක හරි කියලා එන්න ඕනේ.
24 කියන්නේ 14 වරක් කීයද කියලා එන්න ඕනේ. එතකොට මේකේ තියෙන්නේ 4යි මූල 14නේ. يعني t වර්ගයනේ. දැන් උත්තරෙන් පයින් හැටි මම මේ කියන්නේ. එතකොට මූල 14 හොයන්න බෑනේ. ඒ නිසා 14 වරක් එනවා. මූල 4යි කියන්නේ දැන් ඒක වර්ග වෙලානේ තියෙන්නේ. එහෙනම් මෙතන 16. මට හිතුනේ හැටි. හරිද? ඒක මට හිතුනේ හැටි මම ඔයාලට උගන්ලා තියෙනවා තාත්වික සංඛ්‍යා පාඩමේ. අකිල කරණියක් කරන්න. මේක වර්ග කරන්න කියලා කියන්නේ. අකිල කරණියක් කරන්න. බලන්න 16 වරක් 14 224 ද. හරිද? එතකොට මේකේ මූලය සමානයි t. දැන් මේ තියෙන්නේ t. 16 වර්ග මූලය 4යි. එහෙනම් 4යි මූල 14. ඒවා දැන් මේ වගේ ඒවා දැක්කහම ළමයි මේ වැඩේ තප්පරෙන් අතාරනවා හත්තිලා මේ මොකද්ද කියලා. මම ගණන් ගන්න එපා. ගාන සුළු කරගෙන ගියාම අනිවාර්යෙන් උත්තරේ එනවා. හරිද? මේක සුළු කරගෙන ගියාම උත්තරේ එනවා. ඒ කියන උත්තරේ එනවා. එතකොට අපි එච්චර දඟලන්න ඕනේ නැහැ ඒකට. ඒ උත්තරෙන් ආපස්සට ගේම දුන්නාම දැන් මං කරේ ඒකයි. 224 අකිල කර්ණියක් විදිහට සුළු කරන්න මේ කියන්නේ. 224 අකිල කර්ණියක් විදිහට සුළු කරනකොට පළවෙනි පාඩමේනේ. ඒ අකිල කර්ණියක් විදිහට ඒක සුළු කරනකොට අපිට ඒක බැරි වෙන හින්දා තමයි ටක් ගාලා මං මේ උත්තරෙන් ගියේ. කර්ණියක් විදිහ මේක සුළු කරලා තියෙන්නේ මේක අකිල කර්ණියක් ලෙස දක්වන්න කියලා පළවෙනි පාඩමේ අභ්‍යාසෙට ගිහින් බලන්න. ලකුණු දීලා තියෙනවා. අර තප්පර 10කදී ගමන් කළ දුර 95ක් හොයාගත්තට ලකුණු 3යි. හරිද? ඊට පස්සේ මීටර් 500 හොයා ගන්නවට ලකුණු 2යි. මේ මීටර් 500 හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ටික මේ අන්න බලන්නකෝ. එච්චර අපරාධයක්ද කියලා. මෙන්න මේ ටික සුළු කරනවට දීලා තියෙන්නේ මේ ලකුණු 2යි. මේ ටික ඔක්කොටම දීලා තියෙන ලකුණු 2යි. අයි ඒක හරි ලේසියෙන් එන හින්දා ඒක. හරිද? පැහැදිලිද කියන එක සුළු කරගන්න. ඊට පස්සේ B කොටස. ඒ කොටසට ඔක්කොම ලකුණු 7යි. මේ සුළු කිරීමට සම්පූර්ණයෙන්ම දීලා තියෙන ලකුණු 2යි. සමහර විට ওই ගාන අපි අතාරිනවා මේ ලකුණු 2 හින්දා. ඒසු ලකුණු 8ම ලේසියෙන් ගන්න පුළුවන්. මේ අර බව පෙන්වන්න කිව්වම ඒක දිහා බලාගෙන ඉවරලා අපි ටක් ගාලා වැඩේ අතහැරලා දානවා. එතන තමයි දෝෂේ තියෙන්නේ. ඊළඟට ගානේ B කොටසකුත් තිබිලා තියෙනවානේ. ගානේ B කොටසක් තියෙනවා. ඒකත් අපි බලමු. B කොටසේ මොකද්ද කියන්නේ කියලා. B කොටසේ කියන ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ 5යි, තුන්වන පදයේ 80යි. මේ ශ්‍රේණි දෙකක් තියෙන බව පෙන්වන්නේ. ඒක නේ පාඩමමනේ කියන්නේ. එතකොට පදේ ගත්තාම tn සමයි AR n එක වෙනි බලය. එතකොට ගානේ කියනවා මොකද්ද? පළමු වන පදයේ 5යි. ඊට පස්සේ කියනවා පළවෙනි පදයේ 5යි, තුන්වන පදයේ 80යි. එහෙනම් මේ තියෙන්නේ 80 සමානයි පළවෙනි පදයේ 5යි. පොදු අනුපාතයනේ අපිට හොයන්න කියන්නේ. එතකොට 80යි කියලා කිව්වේ තුන්වන පදේ. එතකොට මේක 3න් 1යි. දැන් හරිනේ. 80 බෙදුවා 5න් හරිද? එතකොට r වල වර්ගය 1යි 5 වරක් 1යි 16. එහෙනම් r වර්ගය සමානයි 16. දැන් එතකොට ඔයාලට පේන්නේ r සමානයි ධන හෝරණ 4යි. ශ්‍රේණි දෙකක් ඇති බව පෙන්නනවා. හරිද? එහෙනම් පොදු අනුපාතය r සමානයි ධන 4යි. පළවෙනි පදේ 5යිනේ. 5යි 5 වරක් 4 20යි. 20 4ක් 80යි. ඔන්න යනවා. r සමානයි ඍණ 4යි. 5යි 5 වරක් ඍණ 4 ඍණ 20යි. ඍණ 4 ගුණ කරාම 80යි. ශ්‍රේණි දෙකක් ඇති බව පෙන්වනවා කියන. ඕක නම් කෙලින්ම පාඩමමයි. ඒකේ ආයි කිසිම වෙනසක් එතන නැහැ. ඒකට දීලා තියෙනවා ලකුණු ඉතින් ඒ ලකුණු ටික නෙතෙන්ද දෙන්නේ නේද? 3ක් දාන්න 10න් කීයද කියලා.